බලමු උපාදානය කියන ස්වභාවය. හරිද? දැන් අපිට අතිශයින්ම වැදගත් කරන තමයි උපාදානය කියන ස්වභාවය. අපිට සිතේ මේ දුක නැති කරන්න නම් අනිවාර්යයෙන්ම අපි උපාදානය කියන ස්වභාවයෙන් අයින් වෙනවා. ඒ කියන්නේ උපාදානය කියන්නේ බාහිර කිසි දෙයක් නෙමෙයි. සිත සකස් වෙන වෙලාවෙදී ඒ සිතේ ඒ සකස් වීම තුල දිගින් දිගට නොයා ඉන්න. ඒ කියන්නේ තණ්හාවෙන් ඒකට උපාදාන වෙන ස්වභාවය තුල ගොඩනගෙන ලෝකයෙන් අයින් වෙන්න නම් අපි ඒක තුල රැඳිලා ඉන්න ස්වභාවයේ සිතුවිලි එන එක නවත්තන්න ඕන. එතකොට ඒක නවත්තන්න නම් අපි ඒක දකින්න. මෙතන මේ ස්වභාවය දිගින් දිගට යාම තුලින් වෙන්නේ හැබැයි මේ ඥානය ක්‍රියාත්මක වෙනවා. Tamante මේ ඥානයන් ක්‍රියාත්මක වෙනවා එතනදී. ඒකේ සියුම් ස්වභාවයේ දක්ෂතාවය තමයි ටිකක් අර එක එක්කෙනාට එක එක වෙලාවට තමයි අර පත්තු වෙන්නේ. මං ගියා වැඩි කියලා එහෙම එක එක්කෙනාට ඒක අවබෝධ වෙන වෙලාවේ වෙනසක් තමයි තියෙන්නේ. දක්ෂම එක්කෙනා රංගාල වෙලම ඒක අල්ල ගන්නවා. ඒකට තමන් බලන්න ඕන තමුන්ගේ දක්ෂතාවය එතනදී. තේරුණා? තමුන්ගේ දක්ෂතාවය තමුන් ඒ කොච්චර වෙලා එතන කල් මරනවද කියන එක ගැන ඒක තමුන්ටනේ තේරුම් යන්න ඕන නේද? එතකොට දිගින් දිගට අනිත් එක්කෙනාත් එක්ක සංවාදයේ දෙනවද මෙතනින් මේක කපනවද? කට් කරනවද කියන එක. අතට මෙයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙයා එතන පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම පුද්ගල ස්වභාවයකට මෙයා අරගෙන යනවා එතනදී. මේක නවත්තන්න බෑ, මේක යන්න ඕන දිගටම. මේ නැත්තම් මේක මට්ටු කරන්න බෑ. මේ යන්නේ විදිහේ අර උපාදාන සිතුවිලි එනවා, මිත්‍යා දෘෂ්ටික සිතුවිලි එනවා. එහෙම සිතුවිලි නෙන්නේ නේද දිගට ඒක අරගෙන යන්න. මං හරියට මේක කරවන්න ඕන කොහොම හරි. ඒ විදිහට ඒ කියන්නේ ඒකේ ගැළවිලා නොයන විදිහට දිගින් දිගට යන විදිහට දුක තහවුරු කර දුක කියන එක තුල මස් වන්නයි ඕන මෙහාට. ඒක තුලම මේ රඳවල තියන්නයි ඕනේ. එතකොටයි කෙනෙක් ඉන්නේ එතන. අර දුක තියෙන දුක තුල තමයි මේ මම කියන එක්කෙනා ඉන්නේ හැම වෙලාවෙම. එතකොට මේ දුක කියන එක්කෙනා මේ දුක තුල ඉන්න මම අරන් දාන්න නම් උපාදානය අයින් කරන්නම වෙනවා. අතහරින්නම වෙනවා. එතකොට ඒක දැකීමේ හැකියාවේ ස්වභාවය අනුව තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තමුන්ට අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒකට දුක අවබෝධ කරගන්න ඕන තමු. දුක්ඛ ආර්ය සත්‍ය උතරදී ඇති වෙන ස්වභාවය ඒක අවබෝධ කිරීම තුළින් තමුන්ට සත්‍ය ඥානය ලැබෙනවා. මේ චතුරාර්ය සත්‍ය කියන එක ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. දුක කියන ස්වභාවයත් ක්‍රමක්‍රමයෙන් තමයි අවබෝධ වෙන ස්වභාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතකොට දුක සමුදය ආර්ය සත්‍ය කියන්නේ දුකට හේතු දකින්න පිළිවෙල එහෙම සියුම් වෙවි අවසානයකට යන තාක්කල්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ඒ අධියරවල් 4 යටතේ තමයි අපි යන්නේ මේ ගමන. එතකොට හැම වෙලාවෙදිම අපිට ඒක අවශ්‍ය වෙනවා. එතන ඒ වයින් ලැබෙන අර කඩයින් තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර මේ සෝතාපට්ටි ඵලය, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා කිව්වේ කෙලෙස් අඩු වෙන ස්වභාවය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ස්වභාවය. ඒ තමුන්ගේ කෙලෙස් ප්‍රහාණය වෙන ස්වභාවය. තමුන්ගේ ඥානයන් වර්ධනය වෙන ස්වභාවය ගැන කිව්වේ. ඒ කඩයින් වලින්. එතකොට උපාදානය කියන ස්වභාවය අඩු වෙන්න තමයි භවය නැති වෙන්නේ. භවය අඩු වෙන්නේ. ක්‍රමයෙන් අඩු වෙන්නේ. මේක අඩු වෙන්න අපිට මේක නැත්තටම නැති වෙන තුරුම මේක නැති කරන්න බෑ. දැන් මේකත් දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණා කියන්නේ 7කට යනවා කියන්නේ නේද? යාරි ලස්සනට පේනවා මෙතනදී. මෙහා 7කට හදාගත්තොත් මෙයා ඉතින් අර ඔයා කිව්වා වගේ දැනගත්තත් නොදැනගත්තත් ඉපදෙනවාමයි තමයි. ඉතින් ඉපදුනොත් මෙයා ලැබෙනවාමයි. එයා ලැබුණොත් ඉතින් මේක තියෙනවාමයි. ඒකයි කිව්වේ සෝවාන් ඵලයටපත් වුණා කියලා දිනුමක් නෙමෙයි. තමුන්ට
ඉවරක මේ ගමන යාමට තමුන්ට බලපත්‍රයක් ලැබුණා. ඒ කියන්නේ මේ ලයිසන්ස් එකක් හම්බුණා ස්ථිරසාරවම. දැන් යන්න ඔයා මේක කියලා. එතකොට මේ වාහනේ පදවගෙන යන්නේ නේ බයලතු. අන්න ඒක තමයි ලැබුණේ තමුන්ට. දැන් තමුන්ට වාහනේ ලැබුණා. ඒකේ යන්න පුළුවන්. එතකොට ඒකේ යන්නේ ස්පීඩ් එක වැඩි කරන එක තමුන්ගේ. ඒක දක්ෂතාවය තමුන්ගේ නේද? කපාගෙන යන්න පුළුවන් අය ඉන්නවා. බැරි අය ඉතින් මේ ගාට කෙලස් වලට අහු වෙනකොට ඉතින් එතන ඉන්නවා. ඉතින් 7ක් ගිහිල්ලත් යන්න. ඒක හොඳට ගැලපුණානේ. ලයිසන් එක. සෝතාපට්ටි ඵලය කියන්නේ ඔන්න තමුන්ට ඒ සමහරුන්ට ඒක ඉක්මනටම ලැබෙනවා. ඒකත් ඉතින් මේ ඉගෙන ගන්න විදිය ලර්නර්ස් එකේ හොඳ කම අනුව තමයි. ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නේ ඉතින් හරියට ලර්නර්ස් ගිහිල්ලා වැඩි කරොත් නේ පාස් වෙන්නේ. ඒ වගේ තමයි විදර්ශනාව හරියට කරොත් තමයි හරි තැනින් අල්ලගත්තොත් තමයි තමුන්ට ලයිසන් එක ඥානයන් කියන ලයිසන් හම්බ වෙන්නේ. ඉතින් ඒ ඥානයන් හරියට ලැබුවොත් විතරයි තමුන්ට ගමන හරිම ලස්සනට යන්න පුළුවන් වෙන්නේ. ඒකයි කියන්නේ මේක බොහොම සියුම් හරිම උත්තරීතර ස්වභාවයක්. ඒක ඒ අතිශයින් සියුම් තැන එතන බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරා කියන එක නේද? ඒක අපිට ස්පර්ශ කරන්න මාර්ගය පෙන්නලා ඒකේ අපිට යන්න කියලා කිව්ව එක යන කෙනාට තමයි ඒකේ ඒ කොයිතරම් ඒක උත්තරීතරයිද කියලා තේරෙන්නේ නේද? ඒ තරම් සියුම් තැනක් අපි මේ අල්ලන්නේ ඇත්තටම. ඒක ඇල්ලුවට පස්සේ නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඕන තැනකින් ඊට පස්සේ තමුන් අතිශයින් ඒකයි මම කියන්නේ මේ නිවන් දකින්නවා කියන එක යාම ප්‍රඥෙක් වුණා. එයාට ආයෙත් ඉතින් කිසිම මේ කාටවත් එයාව සමාන කරන්න බෑ. එවැනි ආධ්‍යාත්මික ස්වභාවයකට ඇරෙන්න තවත් මේ පෘථග්ජන ස්වභාවයන් එකකටවත් එයාව ගෑවෙන්නේ නෑ. අර ඇත්තට මේක හරියටම හරි නෙළුම් මලක් වගේ තමයි. දැන් ඔයාලා දැන් පෘථග්ජන ස්වභාවය ඇතික ඔයාලා කොච්චර හිටියත් ඔයාලා ආධ්‍යාත්මයේ පැත්තෙන් ඔයාලා ඉන්නේ ඊට වඩා උඩ නේද? නේද? දැන් ඔයාලට දැන් ජීවිත ගත කරනකොට ඔයාලට හම්බ වෙනවනේ නේද? ඔයා දැන් අපි නදී ගත්තොත් නදී මේ මාර්ගේ ගියා කියලා දුව ගිහිල්ලා නෑනේ නේ. මහත්ය ගිහිල්ලා නෑනේ. ඒතකොට ඔයාට ඒගොල්ලන්ගේ වෙනස තේරෙනවනේ නේද? එයාගේ සිත වැඩ කරන ස්වභාවය එයා දකින්නේ නෑ. ඔයාගේ සිත වැඩ කරන ස්වභාවය දකිනවා. ඔයාගේ සිත විතරක් නේ එයාගේ සිතේ ස්වභාවයත් දකිනවා. මොකද ඔයාගේ එක වගේම තමයි ඒක නේද? එතකොට ඒ ස්වභාවයන් තුල තමුන් කොච්චර හික්මිලාද කියලා තමුන් කොච්චර අර ඉවසීම කියන එක ඒ කරුණාව ඒ මෛත්‍රිය ඒ අන්නර පාරමී ගුණයන් තමන්ගේ කොච්චර වර්ධනය වෙනවද කියලා ඒව වැඩි දියුණු වෙනවද කියලා තේරෙන්නේ දැන් මේක බලන්න එක පාරටම නිවෙනවනේ නේද? දැන් මේ දැන් අපි කුමුදු දැන් ගොඩාක් දේවල් කර හිටපු කෙනෙක් නේද? මේ කියන්නේ අත්දැකීම් අනුව නේද බිස්නස් කරලා ඉතින් ඒ වගේ මේ දැඩි වෙහෙස කර ඩියුටි කරලා රාජකාරී කරලා ඉතින් බොහොම මේ වෙලා නමුත් එතනදී ඔයාට මේ ඉවරයක් කියන දෙයක් පෙනුන්නේ නැහැ නේද? මේ හැම දෙයක් එක්කම ඔයා දැක්කේ අවසානයක් නොපෙනෙන දීර්ඝ ගමනක් නේ තියෙන්නේ කියන එක විතරයිනේ. නමුත් ඔයාලට මේකට බැස්ස ගමන්ම පෙනුණා නේද? මේක මේ මෙහිම දීර්ඝ එකක් නෙමෙයි මේක මෙතනින් ඉවර කරන්න පුළුවන් දෙයක් කියන එක නේද? අන්න බලන්න. එතකොට මේකට පිවිසුණු සැනින්ම Tamanට මේ සැබෑ මාර්ගයට පිවිසුණු සැනින්ම Tamanට තීරුම් යනවා මේක තමයි සැබෑ මට යන්න තියෙන මාර්ගය මේක තමයි. මට මේක මෙතනින් ඉවරයි කියලා පේන්න ගන්නවා නේද? හොඳනේ මටත් ඇත්තටම පේනුනේ ඒක තමයි. අනේ මෙතනින් ඉවරයිනේ මේක ඉතින් මේකනේ කරන්න තියෙන්නේ කියලා. අර ඒ කියන්නේ මේ සති ගණන් මාස ගණන් යනවා කියන එකක් නෙමෙයි අපිට තේරුනේ.
අපි මේක ඉවර කරා මෙතන තමයි මෙතනින් තමයි අපිට මේක ඉවර කරන තැන හම්බුණා කියන එකක් වෙනවා නේද? කරේ කියන එකක් මතක් වෙනවනේ. ඔව් අපි මහා විශාලෙට කරක් ගගා හිටිය නමුත් අපි මෙතන අපි දැක්කේ නැහැනේ කියලා නේද? මේ ගැලවිලා යන තැන අපි දැක්කේ නැහැනේ කියන තැන නේද? එතකොට ඉතින් ඒක තමයි මම කුසල ශක්තිය කියලා. ඒක ඔයගලගේ කුසල ශක්තිය මතුණු වෙලාව තමයි ඒ වෙලාව. එතකොට අපි කාටත් එහෙම තමයි. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් අපේ කෙලෙස් ස්වභාවයන් අනුව අපි මේකේ කරක් ගැහුවා නේද? අපි සංසාරේ කරක් ගැහුවා. ඉතින් දැන් අපිට අන්න බලන්න දැන් බුදුවරු කියන්නේ හරිම ඇත්තටම සැබෑම මහා ප්‍රඥයෝ නේද? ඒගොල්ලන්ගේ ඒ දර්ශනේ නම් ඉතින් අපිට කතා කරන්න දෙයක් නැහැ. දුෂ්ණී භූතවම යන්නයි තියෙන්නේ මාර්ගේ. අරක මොකද්ද මේක මොකද්ද කිසි ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ අපිට. මේ මාර්ගෙමයි යන්න තියෙන්නේ අපිට. ඒ සැබෑ මාර්ගය තුල අපි ප්‍රශ්න අහන්න කවුදනේ? අපිට කිව්වා මුල හොයන්න එපා. ඇත්තම නේද? මුල හොයන්නේ උන්නේ දර. මුල හොයන්න එපා. අග හොයපන්. මෙන්න මෙතනින් උඹට අග වෙන්නේ. දැලවිලා ඵලයක්. කාට ඵලෙ දරන්නදනේ? ඕක යන්න බෑ. මං යන්නේ මුල හොයාගෙන බෑ. මං ඔය එක එනකම් බලන් ඉන්න. දැන් කාට? කවුද වග කියන්නේ? අපයාගත්ත කිව්වේ නේද? ඒකද අගෙන් ඉවර කරන්න නෑ ඒවයි තියෙන භයානකකම තමයි මුලක් හොයන්න වෙන්නේ නෑ වෙනවා කියන්නේ මේක පිස්සු ඇදෙනවා ඊගාට උම්මත්තක වෙලා තමයි ඉවර වෙන්නේ. ඒ භයානකකම කිව්ව බුදුහාමුදුරුවෝ. අරගේ පේන ධර්මයක් පේන්නේ මේ ඉල්මයිමනේ නේද? මුල හොයන අයනේ ඔක්කොම ඉන්නේ දැන් පේන් වලට ගියාම. කාර්ක විතරක බුදුම ලෝකෙ හදන්න කිව්වොත් කැඩුණා අපිට අඟ පේනවා. මුල අපිට වැඩක් නැහැ ඊට පස්සේ. ඔව් ඊට පස්සේ අපිට මේක ලිව්වට පස්සේ මුලෙන් කොහෙද? අනේ මොකුත් එපා අපිට මොකුත් එපා. අනේ හොයන්න දෙයක් නෑ අපිට. මොකුත් එපා අපිට. අපි හරි අපිට එපා. එතෙන්ට ආවේ ඉච්චරයි කිව්වේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක බලන්න අන්න එක මං කියන්නේ මේ උපදීතර ස්වභාවයේ තියෙන ඒ කුසල ශක්තිය ඒක උගලන් කරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ ඒ මාර්ගයේ ක්‍රමක්‍රමයෙන් යන්න ඒකේ යනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක වැඩි දියුණු කරමින් මම කියන්නේ මේ ජීවිතේදීම දක්ෂ වෙන්න මේක ඉතුරු ටිකක් කරගන්න. මම කියන්නේ ඒකයි. නවතින්න ඕන නෑ කියන එක. ඒක බුදුහාමුදුරුවෝ හරිය ලස්සන වචනෙන් කිව්වනේ. මරණේ දාසුචි සුද්ධ සිංහලෙන්මයි දීලා තියෙන්නේ. අසුචිම තමයි. ඉතින් ඒක අඳගඳම තමයි. ඒක නිසා චුට්ටක් තිබුණත් ගොඩක් තිබුණත් එකම ගඳ. ඉතින් ඒ චර ලස්සනට බුදුහාමුදුරුවෝ මේවා කියලා දීලා තියෙද්දි ඒ අර ඇත්තටම අකුසලම තමයි මිනිස්සුන්ට මේක විවර වෙන්නේ නැත්තේ. අකුසලයේ නිසාම තමයි අනුන්ට අපහාස කර එහෙම නිඳා කර හැබැයි ධර්මයට අගෞරව කරාම තමුන්ට මෙහෙම තිබුණත් එයාට හම්බ වෙන්නේ නැහැ ඉදහම. ඒ කල්යාණ මිත්‍ර ඇසුරයාට ලබන්න ලැබෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන මේ භයානකකම. ඒ ඇතින් අපි අම්මෝ ගැලවි ඇවිල්ලා මේ සංසාරේ අද හවසට අපේ අතින් මොන විදියක් කුසලයක් කරේද දන්නේ නැති තරම් අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්නේ මේ සිත කියන ස්වභාවය. ඉච්ඡරට භයානකයි. ඒකයි කියන්නේ අනුන් ගැන හොයන්න එපා. බුදුහාමුදුරු දෙලෙන්ම කිව්වා අනුන් ගැන හොයන්න එපා. තමන් ගැන හොයාගන්න. අනුන්ගේ හිත ගැන හොයන්න යන්න එපා. තමුන්ගේ සිතේ ස්වභාවය ගැන මේ කරදරෙන් අයින් වෙන්න. මේකෙන් අයින් වුණොත් තමුන්ට ගැළවීම තියෙනවා. ඊට පස්සේ ඒකේ පුදුමය කියන්නේ විශ්මිත බව කියන්නේ ඊට පස්සේ මොකුත් නැහැ. හොයන්න දෙයක් නැහැ. කිසිම අවශ්‍යතාවයක් එහෙම ඉන්නේ නැහැ. බිය සැක සුඛ නැහැ, දුක නැහැ. දුක නැති එකම බලන්න.
උයි තරම් උත්තරීතරයිද කියලා දුක නෑ. ඒකයි කියන්නේ මේ මෙතනින් ගිලිහිලා ගියාට පස්සේ ආයෙත් මේ chance එක එනවා කියන එක මේ කරුණු කාරණා එකට එකතු කරනවා කියන එක දැන් මේක අපි හිතලා කරපු ඒවා නෙමෙයි නේද? මේ කුසල ශක්තිය මේකයි මේ හේතුඵල ධර්ම කියන්නේ හරිම විශ්මිත දෙයක් කියලා. මේ කර්ම ශක්තිය කියන්නේ මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ මහා. මෝඩ උන්ගේ කර්ම ශක්තියවත් උන්ට තේරෙන්නේ නැති උන්ගේම කර්මය තමයි තේරෙන්නේ. අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ඉතින් උන්ගේ කර්මෙම තමයි ඒක. ඒකවත් උන්ට තේරෙන්නේ නැහැ. උන්ගේ කර්මයේ ඒක වෙන්නේ කියලාවත් තමන්ගේ කර්මය. ඒකත් කර්මය. ඒකත් කර්මය. ඒකයි ඉතින් නොරාර විදියට. උත්තරේ අපුණා. මෙච්චර මට කියනවා මට තේරෙන්නේ නැති මගේ කර්මෙම තමයි කියලා තමයි එයා හිතන්න ඕනේ. එයාට ලැබෙන උත්තරීතරම දේ තමයි උතනින් අයින් වෙන්න. ඔය සිතුවිල්ලෙන් අයින් වෙන්න ඔයාලට කොච්චර සාහනයක්ද කියලා බලන්න. එතකොට යාට අර මෙච්චර දවසක් මෙච්චර කාලයක් අධි දීර්ඝ සංසාරයක් නොපෙනී තිබුණු දේ එයාට පේනවා. ඒ එල්ලිලා ඉන්න සිතුවිල්ලෙන් අයින් වුණා. මෙහිම වෙන්න ඕන කියන එකෙන් අයින් වුණා. එතනම නෙමෙයි. එතන මෙයාට මාර්ගය පැහැදිලි වුණා. මාර්ගය විවර වුණා. එයා යන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ නිවන කියන්නේ ඈත තියෙන දෙයක් නෙමෙයි. දරන දෘෂ්ටිය ඉවිලේ අල්ලන් ඉන්න දේ ඉවිලේ අතහැරියොත් ඉවිලේ අල්ලන් ඉන්න ඒ දේ ඉවිලේ අතහැරියොත් එතනම නිවන. මොකුත් නෑනේ එතකොටනේ කරන්නේකුත් නෑ විපාක විඳින්නෙකුත් නෑ. අරක දෘෂ්ටි එල්ලිලා ඉන්නකම් දෘෂ්ටි එල්ලිච්ච එකෙක් ඉන්නවා. එතකොට ඒ එල්ලිලා ඉන්නකම් විපාක විඳින එකකුත් ඉන්නවා. නේ? යන්න හැටි බලන්නනේ. ඒකෙන් අතහැරියම කරන්නත් නෑ විඳින්නත් නෑ මොකෙක්වත්. තරග කරන අයට විඳින්නේ මේ අපිට බලන්න කියන කොටස නෙමෙයි මේගොල්ලෝ විශ්ලේෂණය කරන්නේ. ඒගොල්ලෝ අර මේ දැනුමෙන් අතරට යනවා. එතකොට වෙන්නේ ඒගොල්ලෝ දන්නේම නැතුව මොහේ ඉඳගෙන අරවත් එක්ක වාද විවාද දෙනවා. ඒක තමයි කියන්නේ. දැන් සිත ගොඩ නැගෙන විදිය තුල ඒක අපිට පේන්නේ නැහැ ඇත්තටම. අපි මෙහිම කිව්වට අපිට පේන්නේ අපි මේ විදියට ගියේ නැත්තම්. අපිට ඒක දැනුමක් විතරමයි. අපි හොඳටම දන්නවා නේද? දැන් අපි ඒක ගිය නිසානේ අපිට මේ දේවල් පේන්න ගත්තේ මේ විදියට. ඉතින් එහෙම බලනවා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අයින් වෙලා මේක දිහා බල තමයි ඉන්න වෙන්නේ හැමදාම. එතකොට ඉතින් මේකෙන් කෑලි අල්ලනවා. ඇහැ රූපේ ගගා ඉතින් මෙහෙම බල ඉන්න වෙනවා. ඉතින් පොත්වලිනුත් කෑලි ටිකක් අල්ලගෙන විඥානි ගගා ඉන්න වෙනවා. අපි මේකේ ඇතුළට ගිහිල්ලා දොර ඇරලා බලන්නේ කොහේ ඇතුළේ නේද? වහලා තියෙන එක තුල ඇතුළේ මෙහෙම වෙනවා ඇති හරම වෙනවා ඇති අරුත් ඇති මූත් ඇති ගගා ඉන්නේ නැතුව දොර ඇරලා බලපන්කො. සුද්ධ සිංහලෙන් පේනවනේ නේද ඉන්නේ කවුද නැති කවුද හැම විස්තරයක්ම Tamanට ලැබෙනවනේ. ඉතින් මේක සිත ඇතුළාන්තයට යන්න ඕන. එහෙමනම් මෙච්චර ගොඩක් කියන්න ඕනද බුදුහාමුදුරුවෝ? සතර සතිපට්ඨාන කිව්වා චතුරාර්ය සත්‍ය කොහේ මේව කියන්න ඕනද? කියන්න ඕනේ නේද? ආරස්ටයින් මාර්ගුත් ඕනේ නැහැ. ඕනේ මොකුත් ඕනේ නැහැ. මම දැක්කා උඹලට හරි වැඩි මේමයි වෙන්නේ මේකේ කතන්දරේ මම එක් නෑ ඕන බය නැතුව ඉඳපල්ලම නේ එහෙම කියන්න තිබ්බනේ ඒ තමයි අර ඒගොල්ලෝ අර මේ ඒගොල්ලෝ අපිට තමයි ජයනෝ කියන්නේ අපිට කනගාටු වෙනුණත් කියන්න වෙන්නේ ඒගොල්ලෝ තමයි ජයනෝ කියලා කියන්න වෙනවා. ඉතින් ඒගොල්ලෝ පිළිගත්තේ නැති වුණාට දැන් මෙතනදී අපි චතුරාර්ය සත්‍ය දැන් අර මම කිව්ව උපාදානය කියන ස්වභාවය. උපාදානය කියන ස්වභාවය අඩු වෙන්න තමයි දුක අඩු වෙන්නේ. හරි. ඒතර උපාදානය නැත්තටම නැති වෙලා ගියාම දුක. එතකොට තණ්හාව කියන ස්වභාවය දැන් මේකේ හරිම ලස්සන වැඩේ තමයි දැන් අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ හැම ස්වභාවයක්ම මේ භව උපාදාන තණ්හා කියන මේ ස්වභාවයන් තුනම
ශක්තිය අඩු වෙනවා. අපි උපාදාන ස්වභාවය අතාරින්න තණ්හාවේ ශක්තියත් අඩු වෙනවා. භවය කියන ස්වභාවයේ ශක්තියත් අඩු වෙනවා. අපි උපදින්න යන ප්‍රවණතාවය ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. එතකොට අපි ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් අයින් වෙනවා. එතකොට අපේ දුක නැත්තටම නැති වෙලා යනවා. එතකොට ඒවා ටිකෙන් ටික තමුන් මේ සිත ස්වභාවය තුල දැකීමේ හැකියාව දියුණු වෙන්න තමයි තමුන්ගේ ඒ ස්වභාවයන් අඩු වෙන්නේ. දැන් තමුන්ට ඒවා ටික පැහැදිලි වෙන්න ඕන. හරිද? කෙලෙස් ස්වභාවයන් දැන් බොහොම සියුම් ලොකු කෙලෙස් එන්නේ නැහැ. සිතේ ගොඩ වෙලා ඉන්නේ නැහැ කියන ඒවා. ඒතර දුක දැන් බොහෝ දුරට අඩුයි කියන ඒවා. ඒ ස්වභාවයන් තමන්ට තේරෙන්න ඕන. දැන් අර මම කියපු දේවල් දැන් අත්දකින්න කාලෙනේ. නේ? දැන් මං කිව්වනේ මෙහෙම වෙනවා කියලා. දැන් අන්න ඒවා හරියටම වෙනවද කියලා බලන්න පුළුවන් කාලේ. දැන් තමන්ට ඒවායේ සියුම් තැන් තමන්ට තේරුම් ගන්න ඕන, අවබෝධ වෙන්න ඕන. ඒවා අත්දකින්න. ඒවා තමුන්ගේ අත්දැකීමක් වුණා. අන්න ධර්මය තමන්ගේ වුණා. ධර්මතාවය තමුන්ගේ වුණා. තමුන් ලැබපු අත්දැකීම එහෙම යන්න තමුන්ට අර මිත්‍යා දෘෂ්ටි අර නොයෙකුත් විදියට අපි අල්ලගෙන හිටපු දෘෂ්ටි ඒවා නිකම්ම ගැලවිලා නේද? දන්නේම නැතුව ඒවා අර නොදැනි දරුවන් ඇකලින් වැටෙනවා කියනවා වගේ නේද? නිකම්ම ගිහිල්ලා ඒවා. ගිහිල්ලා ඒවා උපදින ස්වභාවයන් හේතුඵල ධර්මන්නේ. ඒවා උපදින ස්වභාවයන් නැති වෙන්න ඒ ස්වභාවයන් නැත්තටම නැති වෙලා යනවා. එතකොට ඒ ස්වභාවය තමයි අන්නර උපාදාන කියන ස්වභාවයේ ඒ ස්වභාවය නැති වෙන්න තමයි අපිට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ. එතකොට උපාදානය වෙන්නේ දැන් පංච උපාදානස්කන්ධයට තමයි මේ තණ්හාවෙන් බැඳිලා යන්නේ. කෙලෙස් වලින් බැඳිලා යන්නේ. තරහ සිත තමයි අපි දිගින් දිගට පවත්වන්න ඒකට අදාළව ඒක දිගින් දිගට පවත්වන ස්වභාවයේ සිතුවිලි ගලාගෙන එනවා නේද? එතකොට ඒවට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. එතකොට ඒවට ඉඩ දීලා බලාගෙන ඉන්නකොට අන්න කර්ම සකස් වෙන තැනට වැටෙනවා. එතකොට ඒවත් අපිට අත්දකින්න පුළුවන්. ඒවා වැටෙන හැටිත් බලන්න පුළුවන් ඒ විදිහට. අල්ලගෙන හිටියාම වෙන්නේ මොකද්ද කියන එකත් Tamanට අවබෝධ වෙනවා. ඒවත් ප්‍රත්‍යක්ෂ වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒවත් එතකොට තමුන්ට අර ඒවයි හිටියත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන් වෙනවා. ඒක නිසා දැන් අපිට මොන පැත්තකින්වත් අපිව අර මේ කර්ම වලට ඇදලා දාන්න බෑ දැන් මෙයාට. දැන් මෙයාගේ ස්වභාවයට වඩා අපේ මේ ප්‍රඥාවේ ස්වභාවය දැන් ප්‍රබල වෙගෙන එන නිසා. එයා අර යන්න දීලා බලාගෙන ඉන්නවා. එකපාරටම අතැල්ලා මේ කුඩු පට්ටම් කරලා දාන්න. යවල එකපාරටම අතහැරියම මැරිලාම වැටෙනව නේද? ඒ වගේ දැන් ඕන විදිහකට Tamanට මේක මේව කිරීමේ හැකියාව තියෙනවා. ඒකේ අත්හදා බැලීම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ අත්හදා බලන්න ඒවා. හැම වෙලාවෙම ඒව කරන්න ඕන. මොන වැඩි කර හිටියත් සිතේ ස්වභාවය යන දුවන හැටි ඒවා කැරකෙන හැටි අරකට මෙහාට මේ පහ ඒවට උපයෝගී කරගන්න හැටි මෙයා ඒ දේවල් හැමදේම ගවේෂණය කරන්න. ඒවා ඒ කිරීමේ හැකියාව තියෙනවා Tamanට. ඒවා ටික එනවා. ඒවා පුහුණු වෙන්න ඕන. භාවිතෝ බහුලීකතෝනේ කිව්වේ. හැම වෙලාවෙම ඒවා කර බලන්න ඕන. අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. දැන් අපිට කෙනෙක් කතා කරගෙන ඉන්න ගමනුත් බලන්න පුළුවන්. මෙයා යන දුර එහෙම ඔක්කොම බලන්න පුළුවන්. මොකද ඒකට දැන් අපිට කාලය අවකාශය ඒව තියෙනවා. මේක ඊට පහසුකම් තියෙනවා. මොකද කෙලස් එන්නේ නැහනේ දැන් මහා විශාලට එන්නේ නැහනේ කෙලස් ඒක නිසා. එතකොට ඒ කෙලස් ස්වභාවයනොත් දැන් මන්දගාමී වෙලා තියෙන්නේ. අර ඕලාරික ස්වභාවය කඩා ගන්නකම් විතරයි මේ අමාරුව තියෙන්නේ. ඊට පස්සේ එන කෙලෙස් එහෙම විශාල ලොකු අනතුරක් කරන්න බෑ.
ඒක තේරුම් යනවා. ඒතකොට එහෙම වෙනකොට අර ලෝභ දේශ මෝහ කියන එක දැන් කාමරාග පටිඝ කියන ස්වභාවයට ආව. ඉතින් අර ඇලීම් උනත් මහා විශාලෙට එන්නේ නැහැ. ඒවයි යථාර්ථය පෙන්වමින් කල යුතු ස්වභාවයන් කරන ස්වභාවයකටපත් වෙනවා. ඒවාට අර ඌලාරික ස්වභාවයෙන් මුලා වෙන ස්වභාවය නැහැ. ඒවා පැහැදිලිව කරන්නත් පුළුවන්. ඒවායේ ස්වභාවයන් පැහැදිලිව පේන්නත් ගන්නවා. මෙහිමයිනේ මේ දේවල් වෙන්නේ. ඉස්සර එහෙම පේනුන්නේ නැහනේ නේද? ඒ තමයි විද්‍යාව. අන්න පේන ස්වභාවය තමයි විද්‍යාව. මේ කෙලෙස් නැති වෙන්න ඒ ස්වභාවයන් අඩු වෙන්න විද්‍යාව තමයි පහළ වෙන්නේ. විද්‍යා විමුක්තිය තමයි පහළ වෙන්නේ. එතකොට මේ විද්‍යාව අවිද්‍යාව දුරු වෙන හැම මොහොතකම තියෙන්නේ විද්‍යාව. ඒතර කෙලෙස් සිත දැක්ක හැම මොහොතකම අවිද්‍යාව පහ වෙලා යනවා. විද්‍යාව පහළ වෙනවා. එහෙමයි යන්නේ මේක. එහෙම ගිහිල්ලා තමයි කෙලෙස් සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරපු තැනදී තමයි අර කාමරාග පටිඝ ස්වභාවයේ එතන සියුම් වෙනවා. සියුම් වෙනකොට ඒ ස්වභාවය තුල තමුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණාව තවත් සියුම් වෙනවා. තමුන්ට ටිකක් ගොඩක් පැහැදිලි වෙන ස්වභාවයක් තියෙනවා. දුක හට ගන්න හැටි, ඒක දැකීම තුලින් නැති වෙලා යන හැටි, ඒක නැති වුණාම නේද? ඒක නැති වුණා කියන්නේ අපි අකුසලෙන් මිදුණා නේද? මේ අවස්ථාවේදී කියන මේ කාරණාව ඔක්කොම Tamanට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. එහෙම පැහැදිලි වෙන්න තමයි අර කාමරාග පටිඝ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය අඩු වෙලා යනවා. එතන ඇලීම සහ ගැටීම කියන ස්වභාවය තණ්හාවෙන් එකතු වෙලා ඒ ස්වභාවයන් අඩු වෙන්නේ අන්නර උපාදාන කියන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා. අර ඇලෙන ගැටෙන ස්වභාවය තුල උපාදානය වෙන ස්වභාවය අඩු වෙලා යනවා. ඒතකොට ඇලෙන ගැටෙන කොහම තණ්හාවෙන් ඇලීමට එකතු වෙන හැටි සහ ගැටීමට එකතු වෙන හැටි. ඒකට ඒවා දැන් එහෙම දැනුමකින් බල ඉන්නේ නැතුව අර ප්‍රායෝගිකව වෙන වෙලාවෙදි බලන්න තමයි දක්ෂ වෙන්න ඕන ගොඩක්. දැන් ඔයාලගේ ජීවිතේ යන වෙලාවෙදි මේක ගලාගෙන යන වෙලාවෙදිනේ අපිට මේක කරන්න තියෙන්නේ. ඒ වෙලාවෙදි තමයි තමු ගොඩක් දක්ෂ වෙන්න ඕන ඒ දේවල් අවබෝධ කරගන්න. මොකද අපිට නිකන් ඉන්න වෙලාවට අපිට උපාදාන ස්වභාවය කියන එක හරියට අත්දකින්න බැහැනේ නේද? ඒක සිද්ධ වෙන වෙලාවෙදි තමයි අපිට ඒකෙන් හොඳටම දේවල් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නේද? මෙහෙම වෙනවනේ කියලා අවබෝධය තමන්ගේ පුළුල් වෙන්නේ ඒක සිද්ධ වෙන වෙලාවෙදි දකින්න දක්ෂ වෙන තරම. ඊට පස්සෙත් තමුන්ට ඒ අත්දැකීම නැවත ගවේෂණය කර ඒක මේ අවබෝධ තමුන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒකෙදි. නමුත් අර ඒ වෙලාවෙදිම දකින්න දක්ෂ වෙනව නම් ඒක තවත් ගොඩක් වටිනවා තමන්ට. මොකද අර වේගය වැඩි. එතකොට ඒ කියන්නේ තමුන්ට සහනය ලැබෙන සැනසීම ලැබෙන වේගය වැඩි වෙනවා එතනදී. අර ඉඳලා බලනවා ඒ ස්වභාවයට වඩා ඒ යනකොට ටික යනකොට තේරෙනවනේ තමන්ට නේද මේ දිගටම යනවා කියලා, මේක උපාදානය තමයි මේ උනේ කියලා. අන්න ඒ වගේ ස්වභාවයන් වලදී දක්ෂ වෙන්න ඕන. අර සම්මා දිට්ඨිය කියන එක ඊට වඩා ප්‍රබල වෙන්න ඕන. තමුන්ට දැන් විශේෂ ඥානිකුත් ලැබිලා තියෙන නිසා තවත් ලේසි ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තමුන් මේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ වෙන දෙයක් නෙමෙයි, නිහඬ බව. එතනදී අප්‍රිය වෙනවා. අන්න බලන්න බුදුහාමුදුරුවෝ සබ්බ පාපස්ස අකරණ, සියලුම පාපී ස්වභාවයන් අකර්මණ්‍ය කරන්න. අරවල් කියන්නේ ක්‍රියා විරහිත කරන්න. ක්‍රියා විරහිත කළා දාන්න. නිෂ්ක්‍රීය කරන්න. එතකොට උපදිනවා කිව්වා කුසල ස්වභාවය. එතන දක්ෂ වුණාය. ඒ කියන්නේ අමුතු දෙයක් ඉපදුනා නෙමෙයි. අරක අයින් කරාම පවතින ස්වභාවය තමයි කුසලය කියලා කිව්වේ. අර පාපී ස්වභාවයන්ගෙන් අයින් වුණාම කුසලය කියන්නේ ප්‍රඥාව මතුවෙනවා. එතකොට කිව්වා සචිත්ත පරියෝධපනක්. අර චිත්ත ස්වභාවය, ස්වකීය චිත්ත ස්වභාවය දමනය. මේක දැක්කම මේ සකස් වෙන සිත උපාදානය අතහැරියා. එතකොට
සමස්තයම නැති වෙලා ගිහිල්ලා සිත සංසුන් වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච අය විදියට ඔයගලන්ගේ ස්වභාවයයි මම මේ කිව්වේ. එතකොට අකුසලයේ සබ්බපාපස දැන් එකම මේ වෙකනේ ඔක්කොටම යන්නේ. දැන් අපි සබ්බපාපස කරනනම් පුතග්ජන ස්වභාවයේ ඉන්නකොට වැඩ වැඩි අපිටනේ. අකර්මණ්‍ය කරන්න ගොඩාක් දේවල් තියෙනවානේ. එතකොට වැඩ වැඩි. දැන් අපිට වැඩ අඩුයිනේ ටිකක් නේද? ඊට වඩා වැඩ අඩු වුණා. දැන් හැබැයි තාමත් තියෙනවා. තාමත් ඔක්කොම අකර්මණ්‍ය වෙලා නැහැ. තව ඉතුරු ටිකක් තියෙනවා. එතකොට ඒ ඉතුරු ටික අකර්මණ්‍ය කරන්න නම් අපිට අන්න අර උපාදාන ස්වභාවය දැන් අපිට පේනවනේ. එතකොට අපි සිතේ ගොඩක් දුර යනවද ටිකක් දුර යනවද එවෙලෙම තේරෙනවද එවෙලෙම අවබෝධ වෙනවද එවෙලෙම අපි ඒක දකින්න දක්ෂද කියන කාරණාව මත උපාදානයේ ස්වභාවය දීග කොට වෙන්නේ එහෙමයි. එතකොට එතනදී කුසලයේ මතුවෙන එක තමයි කිව්වේ දක්ෂතාවය ආන්න. එතකොට අන්න සිත සංසුන්. හරිම පොඩි දෙයක් කරන්න කියලා තියෙන්නේ නේද? අකුසලයෙන් අයින් වෙන්න, පාපී වැඩ වලින් අයින් වෙන්න සියලුම සබ්බ සකල මනාවම අයින් කරන්න. එකක් දෙකක් නෙමෙයි. එතකොට කුසලස් උපසම්පද. අන්න තමගේ දක්ෂතාවය ස්මතු වෙනවා. හිත දමනය වෙනවා. එච්චරයි කො කරන්නේ. ඔච්චරයි කො කරන්නේ මේ වැඩේ කරනකොට වෙන දේ. මේක හකුලුවා කිව්වා. මෙච්චරයි කරන්නේ. එතකොට කරන්න තියෙන්නේ සබ්බ පාපස්ස අකරණම් විතරයි. කරන්න තියෙන්නේ එච්චරයි. අනිත් දෙක ඉබේම එහෙනම් සිත දැක්වීම කියන කාරණේ විතරක් උත්තරීතරයිද කියලා මේකේ තියෙන සම්පූර්ණ බලය තියෙන්නේ සිත දැක්වීම කියන කාරණාව. එතකොට ඔය තියෙන සබ්බ සකල මනා ඔක්කොම කුමුදුකේ ගහගෙන යයි. හොදගෙන යයි. දැකීම තුලින්. ඒකටයි දක්ෂ වෙන්න ඕනේ. එතනයි අපිට වැඩ කැලල තියෙන්නේ. එතකොට ඒ උපාදාන ස්වභාවය එහෙම ලිහිල් වෙන්න තමුන්ගේ අර ඇලෙන ගැටන කාමරාග පටික කියන ස්වභාවයත් එන්න අඩු වෙනවා. එතකොට තමන්ට බලා ගන්න පුළුවන් සයිස් එකටම තමුන්ට පටික කියන ස්වභාවය ඒ ගොඩ පැහැදිලි වෙනවා මම මෙතන ගැටුණා කියන එක. මෙතන මම අනුන් හදන්න ගියා කියන එක. මෙතන මම අරයට උපදෙස් දෙන්න ගියා කියන එක. එතන මම ඉක්ුණා කියන එක. අන්න ඒ වගේ පොඩි දේවල් වලින් එන්නේ මේ වෙතින් දැන්. එතකොට මම අම්මා වෙන්න ගියා එතන. දැන් ඔයාට තේරෙන්නේ නැති ඔයා ඉස්සර කරපු දේවල් එක නේද දැන් ඔයා අම්මා වෙන එක කොයිතරම් දුරට ලිහිල් වෙලාද කියන එක නේද? එතකොට මේ ලිහිල් වීම තුලින් හැමෝටම යථාර්ථය පේන තැනකට ගෙනියන්න පුළුවන් නේද? ඔයා යථාර්ථය දක්නවා කියන්නේ අනිත් එක්කෙනාටත් එයාත් එතකොට නතර වෙනවා කියන එක නේදනේ? එයාත් නතර වෙනවා අම්ම දැන් බණින්නේ නැහැ. එයාත් නතර වුණා නේද? දැන් බණිනවා කියන එක තනිය හිටියනම් එයාට නතර වෙල්ලක් නැහැ නේද? එයාත් ඒවට උපක්‍රම හොයනවා. එහෙම කරන්න ඕන මේ බොරුව කරන්න වෙනවා අම්මට මේක කරන්න වෙනවා අරම කරන්න වෙනවා. දැන් එයාට ප්‍රශ්නයක් නැහැ නේද? ඇයි ඇඟිලි ගහන්නෙත් නැහැ නේද? ඒ කියන්නේ යා නරක පැත්තට යනවා කියන එක නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. එයා එතනදී යම් පන්නරයක් ලැබෙනවා මේ ඒ වැඩක් නැති දේවල් කියන එකක් එයාටත් එනවා. අපි හිතන්නේ එහෙම නෙමෙයිනේ අපි නිකන් මේ අපි හිතන්නේ අපි ගැහුවේ නැත්තම් මෙතන මේ ප්‍රශ්න කියලානේ එහෙම නැහැ. අපි හැම වෙලාවෙම අනුන් හදන්න යනවා කියන තැනනේ ඉන්නේ. එහෙම නැහැ. ඒක නෙමෙයි මේකේ සැබෑම ක්‍රමවේදය තමයි තමුන් අනුන් හදන්න යන බව දැකීමේ ක්‍රමවේදය තුල තමයි අපිට හැමෝම හික්මවන්න පුළුවන් වෙන්නේ. මම හොරකම් කරන්නේ නැහැ කියන ඒ තැනයි අපි ඉන්න ඕනේ. මං අනිත් අයට කිසි කෙනෙකුට හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා කවදාවත් ඒක වෙන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැත්තටම ඔය මේ දේශපාලනඥයෝ කියන්නේ ඒක. මං ඔබ හැමතෙම පොරොන්දු වෙනවා. මං හොරකම් කරන්නේ නැහැ. මම වංචා කරන්නේ නැහැ. මං දූෂණය කරන්නේ නැහැ. අපි එහෙම නෙමෙයි නේද? නෑ ඔබ වහන්සේට රට බාරයි. ඔබ වහන්සේ මේ ඔක්කොම දූෂණ නැති කරන්න කියනවා. කවදාවත් කියන්නේ ඔබ වහන්සේට අයිතියක් නැහැ හොරකම් කරන්න.
අපි ඡන්දෙ දෙන්නේ ඔබ වහන්සේ හොරකම් නොකරයි කියලා හිතාගෙනයි කියලා කියන්නේ නැහැ කිසි කෙනෙක් නේද? ඉතින් ඒ නිසා අරය මම දූෂණය නැති කරනවා මම අංචාව නැති කරනවා කියලා. ඒ ඉතින් අනුන්ගේවනේ නැති කරනවා නෙමෙයි. ඒ නිසා යාගේ හොඳට කරනවා. ඉතින් අනිත් අයටත් අදාළ නැහැ නේද? ඒගොල්ලෝ කොහොමත් වරුන්දුනේ නැහැ. ඒ අන්වයන් බුදුවරුන්ගේ දර්ශනය නේද? තමන් හැදෙන්න. අනුන් හදන්න බෑ. හදන්න බෑ. තමන් තමන්ට අවංක වෙලා මම හොරකම් කරන්නේ නැහැ. ඒක උරානිත් එක්කනට කරන්න බැරි තැනකට ගෙනියන්න පුළුවන් නේද? ඒකයි මේ රට හදන ක්‍රමවේදය දන්නේ නැහැ. බුද්ධ දර්ශනය නැති තැන කවදාවත් කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ තමයි පෘථග්ජන මනස. ඉතින් ඒගොල්ලන්ටත් හරි විදියට රට කරන්න පුළුවන් වෙන්නේ හිත දැක්කොත් තමයි. ඒගොල්ලන්ටත් හරි පැවැත්මක් කරන්න පුළුවන් වෙන්නේ නේද? මේ දර්ශනය කියන එක අතිශයින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නායකයෙක් තමයි එන්න ඕනේ. නෑ ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඉබේලි තමන්ට මේ වෙන එක නේද? ඉබේලි තමන් අගතියට යන මේවකනේ නේද? තමන්ගේ හිත සකස් වෙනවා මම මේකට හොඳ වැඩක් කරන්න පුළුවන් මට මෙතන මෙහෙම කරන්න පුළුවන්. මට අරයට මෙහෙම කරන්න පුළුවන්. අන්න ඒ පාපී සිතුවිලි අන්න සබ්බ පාපස්සා කරන. එතනින් අයින් වුණා නම් එයාට කල යුතු දේ කරන්න ඥානයන් පහළ වෙනවා. එතකොට රට කෙරෙනවා. රට රකින්න ඕනේ තමන් රැකුණා නම් හරි. රට හොරකම් කරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ සිතනේ. එතකොට ඒ සිතුවිල්ලෙන් තමන් නිදහස් වුණා නම් අපි කවුරුත් නිදහස් නේ. එතකොට මේ සිතේ ස්වභාවය ගැනයි මේ කිව්වේ. ඒතර බුදුහාමුදුරුවෝ මේක හැමෝටම කිව්වේ. ඒකයි මම කියන්නේ මේක විශ්ව ධර්මතාවය. නිවැරදි. තමුන් නිවැරදි. තමුන්ගේ ආධ්‍යාත්මය නිවැරදි කරගන්න. ඒක විශ්ව ධර්මයක් කිව්වේ. ඒක හැමෝටම පොදුයි. හැමෝම කරන්න ඕන මේක තමයි. වෙන මොකුත් කරලා හරියන්නේ නැහැ. වෙන මොන දෙයකටත් එතන අගතියක් තියෙනවාමයි. ඇයි එතන ලෝභය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මක ඒක ක්‍රියාත්මක නොවෙන තැනට තමුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් තමු සැබෑ රජෙක්, සැබෑ පාලකෙක්, සැබෑ සේවකෙක්, සැබෑ රටවැසියෙක්. හරි? ඒ ටික වෙන්නේ මෙතන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි. අපි හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එක මේ වෙනමම කතන්දරයක් නේද? ඒව නිකන් මේ සීමිත කොටසක් කරන්න ඕන කියන එකක් නේ හිතන් ඉන්නේ. එහෙම දෘෂ්ටියක මිත්‍යා දෘෂ්ටියක නේ ඉන්නේ නෑ. හැමෝම මේ කතන්දරේ කරනවා නම් හැම දිනාටම අයිති මේක. හැම කෙනෙක්ගේම සිත සචිත්ත පරියෝධන. සිත දමනය. සකීය චිත්තේ සචිත්තේ දමනය. එතකොට තමන් දමනය වුණොත් තමුන්ට ධාර්මික රජෙක් වෙන්න පුළුවන්, ධාර්මික පාලකයෙක් වෙන්න පුළුවන්, ධාර්මික සේවකයෙක් වෙන්න පුළුවන්, ධාර්මික රටවැසියෙක් වෙන්න පුළුවන්. හැමෝටම මේ කතන්දරේ තමයි තියෙන්නේ. හැමෝම කළ යුතු දෙයකයි මම කිව්වේ මේක හැමෝටම යන්න ඕනේ කියලා විශාක. මේක හැමෝම දැනගන්න ඕන මොන භාෂාවෙන් වුණත් මේක මොන භාෂාව දැනගෙන හිටියත් එයාට මේක යන්න ඕනේ. එයාගේ ඇතුළාන්තය. මොකද හැමෝගෙම ඇතුළාන්තය එකම ස්වභාවයක් තියෙන්නේ. එකම ක්‍රමවේදයක් තියෙන්නේ. සසරේ යන ස්වභාවයකට සකස් වෙන්නේ. ඒකෙන් අනිත් පැත්තට යන්න නම් ඒ ස්වභාවයෙන් අයින් වෙන ක්‍රමවේදය කරන්න. අවස්ථාවල බෑ. බාහිරින් මොන දේ කරත් මේ සැබෑ නිවීම ලැබෙන්නේ නැහැ. මිනිස්සු බයයි සැබෑවට නිවෙන්නේ. මොකුත් නැති වෙනවා කියලා. නේද? ඒ පාටු එහෙම එකක් එන්නේ අර කෙලෙස් වලින් එහෙම බියක් ඇති කරනවා. ඒක කෙලෙස් වලින් කරන දෙයක්. නැතුව මේ කවුරුවත් කරන දෙයක් නෙමෙයි. චිත්ත ස්වභාවයෙන්ම ගොඩනැගෙන දෙයක්. ඉතින් හැමෝටම අවස්ථාව තමයි මේ මනුෂ්‍යතලයට ආවිලාවේ අවස්ථාව තමයි තමුන් ටික ටික අර නිහතමානී වෙලා තමුන්ගේ කෙලෙස් දකින්න. කෙලෙස් දකින්නයි නිහතමානී වෙන්න ඕන අපි. නිහතමානී නැතිකමයි අපිට මේ වෙලා තියෙන්නේ.
කෙනේ තමයි නිහතමානී. සමාතුල වරද කියාගෙන වරද පිළිගන්න තරම් මේ දක්ෂ නැහැ කුසලයේ උපදින්නේ කුසලස්ස උපසම්පදා කියන්න ඕනේ මට කුසලස්ස උපසම්පදා සබ්බ භාවස්සා කරන කුසලස්ස උපසම්පදා මට ප්‍රශ්නයක් නැහැ ඔබ උඹේ වරද පිළිගත්තා නේද එච්චරයි මොකුත් නැහැ ඉවරයි මුරණ්ඩු සිත දැක්කනම් දෘෂ්ටියක එල්ලිලා උපාදාන වෙවි ඒකම ඉන්නවා කියලා දක්කොතින් තමුන් නිදහස්. එච්චරයි නේද? මේක අතිශයින්ම සහැල්ලු ප්‍රතිපදාවක්. මේක හිතා ගන්නවත් බෑ මෙච්චර සියුම් ප්‍රතිපදාවක්. අපි ඉතින් පුරාගෙන ආව නිසා අපි ඒක පුහුණු කරගෙන ආව නිසා අපිට පුළුවන් වුණා නේද ඒකේ ප්‍රතිඵලයේ මුක්ති දෙන්න. ඉන්නේ තමන් ඊයතින් හරිම දක්ෂයි හරිම වටිනවා මොකද දැන් මම දකින සියුම් ස්වභාවයන් ඔයගලත් දකිනවා කියන්නේ නේද? ඒක ඔයගලන් කරගෙන ආව දෙයක් නේද? ඒක එන්න තමුන් වැඩි දියුණු කරගෙන අවසාන ප්‍රතිඵලයටම යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ මේක ඉවර වෙන තුරුම වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක ගැඹුරින් නෑ. සෝවන් වෙන්න කලින් තිබුණු ස්වභාවයට වඩා උනාට පස්සේ ස්වභාවය දියුණුයි නේ. ඊට පස්සේ ඒක ටික ඉස්සරහට යන්න තව අර චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි තමුගේ දියුණු වෙන්නේ. දුක නැති වෙන ප්‍රමාණය වැඩි කියලා තමන්ට තේරෙනවා. ඒ කියන්නේ දුක දැනෙන ප්‍රමාණය අඩුයි කියලා තමන්ට තේරෙනවා. ඒ දුකට හේතු වෙන ස්වභාවය තුල ඇලී ගැලී වාසය කරන එක අඩුයි කියලා තමන්ට තේරෙනවා. ඒ නිසා නේද සිත නිවෙන්නේ හැම වෙලාවෙම කියලා තේරුම් යනවා. එතකොට ඒවත් එක්කම තේරෙන දේ තමයි මෙතන උපාදානය අපි ඒවා තුල දැඩිව අල්ලා ගැනීම අඩු වෙන තරමට නේද මේ සුවය එන්නේ කියන එක තමුන්ට තේරුම් යනවා අවබෝධ වෙනවා. එතකොට එහෙම අවබෝධ වෙන්න අරක උලක්ම බව පංච උපාදානස්කන්ධය කියන්නේ උලක්ම තමයි කියලා තමුන්ට ටික පැහැදිලි වෙන එක වැඩි වෙන්න යනවා. يعني මේ උල නැත්තම් මෙතන මොකුත් නැහනේ කියලා. උලක් තිබුණොත් තමයි ඇමිනෙන්නේ කියන එක තණ්හාවෙන් උපාදාන වෙනවා කියන එක සිද්ධ වෙන්නේ ඒ නිසා නේද කියන අවබෝධයක් වෙනවා තමයි ක්‍රමක්‍රමයෙන්. එතකොට අර සංයෝජන ධර්මවල අර කාමරාග පටික කියන අර ඉතුරු දෙක සියුම් වීම තුල තව තමුන්ගේ අර අවබෝධය මම ඔය කිව්ව විදිහට වැඩි වෙන්න ඒ ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන තැනටම ඒ ස්වභාවයේදී තමයි අපි කියන්නේ අර සුගතියනොත් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියන කාරණයට යනවා. අනාගාමී කියන ස්වභාවයට යන්න පුළුවන්න්නේ අර පළමු අවස්ථාව තුල උපාදානය වෙන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට ඒ ස්වභාවය තුල තමයි ඊට වඩා හිතේ ස්වභාවයට වඩා ඉහළට ගිහිල්ලා කියලා තේරෙනවා. එතකොට අර කියන්නේ නැවත සසරේ යනවා කියන එක බොහොම පුංචි තිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සුගතියකවත් යන්න ඕන නෑ කියන ඒ ස්වභාවය දියුණු වෙනවා තමන්ගේ. එතකොට එහෙම වෙන්න තමයි අර කාමරාග පටික ස්වභාවය සියුම්ව වෙලා යන්නේ. කියන්නේ තමන්ට ඒක බොහොම පැහැදිලිව තේරෙනවා තමුන්ගේ කෙලෙස් ස්වභාවයන් අඩු වෙලා කියලා සිතේ ස්වභාවය බොහොම අර ඇලෙන ඒ කියන්නේ මේ ජීවිතෙත් එක්ක ඇලෙන ස්වභාවය බොහොම අඩු වෙන බවක් තේරෙනවා. ඒ කියන්නේ මේ මම කියන ස්වභාවය තමයි අලිහිල් වෙන්නේ. එතන අපි බාහිර යථාර්ථ එකක් ගැන නෙමෙයි. මමත්වය කියන ස්වභාවය පුංචි වෙලා යනවා එතන. මමත්වය කියන මේ මම කියන ස්වභාවය තුල තමයි අපි ලෝක හදන්නේ. ඒ ලෝකෙ විශාල වෙනවා හැම වෙලාවෙම. ඒකට අර විදියට අතාරින්න ඒ ලෝකය පුංචි වෙනවා කියන්නේ මමත්වය කියන එක. මම කියන ස්වභාවය එන්න පුංචි වෙනවා, ලිහිල් වෙනවා.
ඒ ස්වභාවය තුළ ඒකට අර තමුන්ට සැනසීම කියන එක වැඩි වෙනවා. අර යථාර්ථය දැකීමේ හැකියාව කියන එක වැඩි වෙනවා. තමුන් කිසිවක් අල්ලගෙන ඉඳලා නැහැ නේද කියන එකත් ක්‍රමක්‍රමයෙන් තමුන්ට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ලොකුම මුලාවකනේ අපි ඉඳලා තියෙන්නේ කියන එකත් තමුන්ට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කාරණා පැහැදිලි වෙන්න අර කෙලෙස් ස්වභාවයන් අඩු වෙන තරමට තමයි. ඒ ස්වභාවයන් තමයි පැහැදිලි වෙනවා. එතකොට අනාගාමී ස්වභාවයට යනවා. දැන් චිත්තානුපස්සනාව තුල තමයි ඔය දෙකම සිද්ධ වෙන්නේ. කාමරාග පටික ලිහිල් වීම සහ ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යාම තුල. ඒ දෙක කාරණා දෙකම සිද්ධ වෙන්නේ අර උපාදාන ස්වභාවයේ අතහැරීම තුල. ඒ ස්වභාවයේ අතහැරීම තුලින් තණ්හාව ප්‍රහාණය වෙනකොට දුක නැති වෙලා යනවා කියන කාරණය තමුන්ට ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊට පස්සේ තියෙන එක තමයි අනාගාමී ස්වභාවයෙන් ඉහළට යන ස්වභාවය. ඒක ඕනේ නැහැ නේද? බලාගෙන ඉන්න ඒ අනාගාමී ස්වභාවය තමයි. ඒක දැන් අර වයින් ඒ උපාදාන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සේ තණ්හාව කියන එක නැති වුණේ නැහැ. උපාදාන ස්වභාවයත් එක්ක අර කාමරාග පටිඝ කියන ස්වභාවයන් දෙක නැත්තටම නැති වුණාට තණ්හාවෙන් ඒකට මේ වෙන ස්වභාවයක් නැති වුණා. හැබැයි එකක් ඉතුරු වෙනවා අර මෝහය කියන ස්වභාවය. එතකොට තණ්හාවේ මෝහය කියන ස්වභාවය විතරක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මමත්වය කියන එකට බැඳීමක් නැහැ. ඇලීමකුත් ඇලීමක් ගැටීමක් නැහැ මමත්වයේ තුල. මමත්වය කියන්නේ සකස් වීමනේ. ඒතකොට මේ සකස් වෙන සිතත් එක්ක ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන ස්වභාවයක් නැහැ. බොහොම නිහඬ ස්වභාවයක් තියෙන්නේ ඇතුලේ. ඒ වුණාට නැත්තේත් නෑ. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඒ කියන්නේ මෝහයනේ ඒතර මුලාව. යා සමහර වෙලාවට පෙන්වන්න පටන් ගන්නවා නෑමයි කියලා වගේ පෙන්වන්න පුළුවන්. සමහර වෙලාවට නැගිටින ස්වභාවය තමුන්ට දකින්න. ඒකට ගොඩක් සියුම් වෙන්න ඕන තමුන්ගේ ප්‍රඥාව. ගොඩක් සියුම් වෙන්න ඕනේ ඒ තැන අල්ලගන්න. ඉතින් ඒවා ඒ ස්වභාවයන් Tamanට පැහැදිලි වෙනවා. තමුන්ගේ ඇතුළාන්තයේ බොහොම අවකාශය වැඩි වෙනවා. අර ඉස්සර ලෝකේ වැඩි ලොකු වෙලා තිබුණේ. දැන් ලෝකේ පුංචි වෙලා අර ආධ්‍යාත්මිකව තියෙන සැහැල්ලුව සහ ඒකේ තියෙන අර ඉඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හිස් බව වැඩි වෙලා තියෙනවා. එතන ශූන්‍ය ස්වභාවයේ හිස් බව වැඩි දැන්. අපි අර ගෙදරක බඩු අස් කරන්න ඇතුළ මේ ශූන්‍ය වෙනව ඉඩ ප්‍රස්තාව වැඩි වෙනවනේ නේ. අවකාශය වැඩි වෙනවා වගේ. මේක ඇතුලේ අර කෙලෙස් වලින් හදන ලෝකවල අඩු වෙනවා. කෙලෙස් අඩු වෙන්න. ඒක තමයි මේ ඇත්තටම සිද්ධ වෙන කතන්දරේ ඒක. කෙලෙස් ප්‍රහාණය වීම තුලින් මවන ලෝකවල අර පංච උපාදාන ස්කන්ධයට හැඩ වැඩ කළා ලෝකයක් හදලා සසරට ඇදලා දාන ස්වභාවය මේ තණ්හා උපාදානය නැතිවීම තුලින් වැඩේ කඩාකප්පල් කරනවා අපි. උපාදානය තමයි මේක දිගින් දිගට කරගෙන ගියේ. ඒ සිතුවිලි ස්වභාවයන් අඩු වෙන්න කෙලෙස් වලට පැවැත්ම නැති වෙලා යනවා. යාට ඒ වැඩ කරන්න තියෙන අවිආයුධ අඩු වෙනවා ක්‍රමක්‍රමයෙන්. එතකොට යාට නිහඬ වෙන්න වෙනවා. ඒ නිහඬ වීම තුළ යා එකපාරට එහෙම නිහඬ වෙන්නේ නැහැ. ඉතින් ලේසි. අපි දැන් මේ ගොඩාක් එක මෙල්ල කරලා තියෙන්නේ නේද? දැන් අනාගාමී ස්වභාවයට පත් වෙන කියන්නේ ගොඩ උත්තරීතර ස්වභාවයක් එතන. මේ ස්වභාවය තුළ අපි දකින්න ස්වභාවය වැඩි මේකේ. ඒ වගේම තමුන්ගේ ප්‍රඥාව දියුණුවේ තමුන් අතිශයින්ම මේ කෙලෙස් ස්වභාවය අඩුවීම තුළ හැම දෙයක්ම සමානාත්මතාවයෙන් දකින්න ස්වභාවයක්. ඒ කියන්නේ කිසිම හැම දෙයක් දිහාම එකම විදිහට බලන්න පුළුවන් ස්වභාවයකට. ඒ කියන්නේ විශේෂත්වයක් වෙලා එක තැනකවත් නතර වෙන්නේ නැති ස්වභාවයක්. ඒ වගේ හොඳ උතුම් මානසික ස්වභාවයන් වෙනපත් අනාගාමී කියන්නේ ගොඩාක් මොකද අර ඕලාරික සංයෝජන ධර්ම පහින්ම නිදහස් වුණානේ. එතකොට තමුන්ගේ
ඇලෙන අර ගැටෙන මුලා වෙන ස්වභාවයන් ඇලීම ගැටීම කියන එක සම්පූර්ණයෙන්ම නැතිවීමත් එක්ක මුලාවට තනියම ෆයිට් කරන්න බෑ මෙතනදී. එක්ක ඇලෙන්න ඕනේ එක්ක ගැටෙන්න ඕනේ. නැත්නම් ඉතින් යාට කරන්න දෙයක් නැති වෙනවා. මොකද මුලාවට තනියම වැඩ කරන්න බෑ. එක්ක ඇලිලා ඒකට හේතු වෙලා දිගට අරන් යන්න ඕනේ. නැත්නම් ගැටිලා ඒකට දැන් ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් එතකොට මෙයාට බලන් ඉන්න නේ වෙන්නේ. එතකොට ඒ ඉතින් බලන් ඉඳීමත් සසරේ තමයි තාම. ඒක නිසා ඒ බලන් ඉන්න ස්වභාවය නැති කළා දාන්න ඕනේ. ඉතින් ඒවා ක්‍රමක්‍රමයෙන් වෙනවා. මොකද තමයි ප්‍රඥාව අතිශයින්ම දියුණු තත්ත්වයක තියෙන නිසා. ඒවා මම හැබැයි මෙහෙම වෙනවා කියලා කියන්නේ නැහැ. ඕගලන්ගේ අත්දැකීමෙන් දකින්න මොනවද අතෑරිලා තියෙන්නේ මොනවද තියෙනවා කියලා හිතන් හිටියේ මොනවද නැත්තේ මොනවද තියෙන්නේ මොනවද ඒ සියලු ස්වභාවයන් ඕගලන්ටම දැනෙන. ඕගලන්ට ඒක කිව්වොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගොඩාක් උතුම් තැනකට ගිහිල්ලානේ. එතකොට ඕගලන්ට දැන් හිතා ගන්න පුළුවන් තාම අපේ තියෙනවා මේ අහවල් දැන අපි රැඳෙනවා ආවල් දැන තාම අපිට අතහරින්න ටිකක් චකිතයක් තියෙනවා බයයි වගේ සිටි. ඒ දේවල් තුලින් ඕගලන්ට බලා ගන්න. ඕගලන්ගේ ස්වභාවය සිද්දේ සකස් වෙන ස්වභාවය තුල ඔයාලා උපාදාන වෙලා ඉන්න ස්වභාවය තුල ඕගලන්ට බලන්න පුළුවන් ඕගලන්ගේ මොකද මේ මම දැන් මෙහෙම කියන්නේ දැන් අපි මේක යන්නේ අමුතුම සිස්ටම් එකකටනේ. දැන් අපි යන ලෙවල් එක මේ සියලු දේවල් පරිභෝජනය කරමින් යන එකක් නේ අපි. එතකොට එතනදී මං පණින්නේ නැහැ. අහවද්දේ නැති වෙනවා අහවද්දේ ඒක මට එහෙම කියන්න බෑ. මොකද දැන් සියල්ල අතහැරලා ඇවිල්ලා එහෙම ස්වභාවයක ඉඳගෙන යන එකක් නෙමෙයි මේක අපි. නේද මං කියන එක තේරෙනවද? අන්න ඒ ස්වභාවයන් තුල තමුන්ගේ ඒ දියුණු ස්වභාවයන් තමුන්ටම තමයි අත්දකින්න. අනිවාර්යයෙන්ම අත්දකින්න පුළුවන්. හැබැයි නිර්භීත වෙන්න ඕන. නිර්භීත වුණොත් තමන්ට ඒ ස්වභාවයන් තුල ඒ තමුන්ගේ කෙලෙස් ප්‍රහාණය කිරීමට පහසු වෙනවා. උපාදානය තමයි මෙතනදී චැලෙන්ජ් කරන්නේ ඉන්නේ. ඒ කියන්නේ සකස් වෙන සිතේ ඉන්න ඕන. ඒක මට කරන්න ඕන. ඒ ස්වභාවයන් තුල තමයි ඔයගලන්ට ඉදිරිය මේ වෙන්නේ ඔයගලන්ගේ. මම එහෙම කිව්වේ ඔයගලන් එක එක්කෙනාගේ වෙනස් එක එක්කෙනාගේ කෙලෙස් ස්වභාවයන් වෙනස්. ඒක නිසා ඒ කියන්නේ සමහර සිතුවිලි ඔයගොල්ලෝ තාම ආකර්ෂණය වෙන ඒවා තියෙනවා. එතකොට තාම ඒ කියන්නේ ඒවායේ ඉන්න කැමැත්තක් තියෙන සිතුවිලි ස්වභාවයන් ලෝකයන් තාම තියෙනවා චින්තන ලෝකයන්. එතකොට ඒවා තියදී යන්න බැහැ ඉස්සරහට නේද? ඒක වැරද්දක් නෙමෙයි මං කියන්නේ. එතකොට ඒවා ලිහිල් වෙනකන් ගමන බ්‍රේක් ගන්නවා. එහෙම තේරෙනවද? එක පාටම කඩාගෙන යන්න දක්ෂ වුණොත් හරි. නමුත් එහෙම කරන්න බැහැ නේද? නමුත් තමුන් දක්ෂ වෙලා තියෙනවා මේ තාක් ඉන්න. ඒ දේවල් වලට බොහොම සාමකාමීව මුහුණ දීම තුලින් අර ගුණාංග තමුන්ගේ පාරමී ගුණාංග ඒව මේ වෙන ස්වභාවය තුල තමුන්ගේ ප්‍රඥාවේ ස්වභාවය අතිශයින් වේගවත් නා අනිවාර්යයෙන්ම යනවා. අරවා ඒ තමුන්ගේ හිතේ ගොඩ නැගෙන ලෝකවල වලට තැන දෙන්නේ නැහැ යා. අතහැරලා දානවා. නමුත් යම් ස්වභාවයන් තුල යම් අය රැඳෙන්න පුළුවන්. යම් ලෝක ගොඩ නැගෙන ලෝක. යම් රූප කෙරේ යම් ශබ්ද කෙරේ යම් ඒ ස්වභාවයන් තුල තමුන් රැඳෙන ස්වභාවයන් තියෙනවා. වැරද්දක් නෙමෙයි. කොහොමත් අපිට ඒවට මුහුණ දෙදී තමයි යන්න වෙන්නේ. මොකද ඒවා උඩින් පැනලා යන්න බැහැනේ අපිට. ඒවාත් එක්ක ගැටිලා කෙලස් කඩන්නයි වෙන්නේ අපිට. ගැටිලා කිව්වේ මේ අර ඇලීම ගැටීම නෙමෙයි. ප්‍රඥාවෙන් ඒවාට මේ
ඒක මුණ ගැසීම. ඒවා අත්දැකීම තුලින්ම තමයි පන්නන්නේ අපිට. ඒවට මුහුණ දෙන ස්වභාවය අනුවයි අපිට ඒවයි පන්නන්නේ. ඒතර මුහුණ දෙන ස්වභාවය දන්නවනේ දැන් ඕගොල්ලන් නේද? එතනදී අපි මුහුණ දෙන්න ඕන කොහොමද කියන එක අන්ත දෙකෙන් අයින් වෙලයි අපි ඒකට මුහුණ දෙන්න ඕන කියන එක දන්නවනේ. ඒකට අන්තිකට වැටෙන්නේ නැතුව අන්ත දෙකෙන් ඒකටවත් වැටෙන්නේ නැතුව යන්න එතනින් පිම්ම පනින්නයි දක්ෂ. අන්තිකට වැටුණොත් නතර වෙන්න. අන්තිකට නොවැටි යන්න පුළුවන්. ඒ වැඩෙත් කරලා යන්න පුළුවන්. ඒ කෙලෙස් ස්වභාවය තමයි දැන් ඔයගලන්ගේ ගවේෂණය කරන්න තියෙන්නේ. ඒව වෙනවයි බේම ඥානයන් පහළ වෙන ඒ ස්වභාවය අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද දැන් අර එන්න මේ කොහොමද ඒක කියන්නේ? ඒක කියන්නත් වචනයක් නැහැ. මේ ඒ කියන්නේ සියුම් වීම ස්වභාවය තුල අර සියලු ස්වභාවයන් අතහරින ස්වභාවයටයි දැන් යන්න හදන්නේ. ඒ කියන්නේ එන්න සියුම් වීම තුල තමුන් එක පැත්තකටවත් අයිති නැති තැනකට යන්න හදන්නේ දැන් අපි. මං කියන්නේ හැමලාම බ්‍රාහ්මණයා කියලා. අපි මොකටවත් අයිති නැහැ කියලා අන්න ඒ තැනටනේ දැන් යන්න හදන්නේ. එතකොට එතෙන්ට යන වේගය සමුන්ට හමු වෙන බාධකත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඒක පන්නගත්තොත් ඉතින් ඒව වෙනවා හිමින් හරිද? දැන් පුෂ්පලාට උනා දැන් ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ ඉස්සර ස්වභාවයන් බැලුවොත් ඉන්නේ ඒගොල්ලෝ නතර වෙලා හිටිය තැන් බැලුවොත් දැන් ඒව කඩාගෙන ක්‍රමක්‍රමයෙන් අතහැරියේ නෑ කිසි දෙයක්. අවබෝධය තුල තමුන් සැලෙන්නේ නැතුව නේද? නොසැලී ඉදිරියට යාම තුලින් ඒ තමුන්ට ගොඩ නැගෙන චින්තන ලෝකත් එක්ක මෙහෙන් එන ලෝක මෙහි හදනවනේ ඉතින් නේද? එතකොට ඒ වගේ තැන්වලදී නොසැලී තමුන් අන්තවාදී නොවි ඒ තැන්වලින් ඉදිරියට යෑම තුල තමයි මේ ගමන තියෙන්නේ. පිරිසුදු වීම, පවිත්‍ර වීම තියෙන්නේ. ඒකට සබ්බ පාපස්ස අපර. එතකොටයි කුසලස් උපසම්පදා වෙලා සචිත්ත පරියොදපන. හැම වෙලාවෙම සචිත්ත පරියොදපන. ඒක යථාර්ථයේ තුලම සම්මුත බාධක එන්නේ නැහැ. හරිද? බය වෙන්න එපා. ඒවා අතහැරෙනවා ඉබේම. මොකද මේක අපි කරගෙන යන්න ආපු අය අනිත් එක හැමෝම කරගත යුතු දෙයක්. ඉතින් අපි දැන් කරගෙන යන්න ආව නම් කරගන්න වෙනවා නේද? එතකොට අපිට කරන්න දෙයක් නෑ. ඉතින් එක්කෙනා තනිව යන ගමනක් නේ. එතකොට එයාට ඔයාගේ ගමන යන්න වෙනවා. ඔයාට ඔයාගේ ගමන යන්න වෙනවා. ඔයාට ඔයාගේ ගමන හැමෝටම තමන්ගේ ගමන යන්න වෙනවා. තනියම තමයි යන්න වෙන්නේ. එතකොට තනියම තමයි ජීවත් වෙන්න බෑ. ඔව් තනියමයි ජීවත් වෙන්නේ. ඇත්තටම තනියමනේ ජීවත් වෙන්නේ නේද? ඒක හොඳටම තේරෙනව නේද? හැදුනොත් කුණු ගොඩක් අනුන්ගේ එකක් නේ. තමන්ගේ එකක් හැදෙන්නේ නැහැ නේ. හැම වෙලාවෙම හැදෙන්නේ අනුන්ගේ කුණක්. පන්සල දැන් සද්දේනේ. ඉතින් මේ ඇතුලේ මේ ඉතින් කතා කරන්න උත්සාහ කරනවා. වැරද්දක්මයි පන්නේ. ඕ ඒක තමයි. අනු වැරදි අපි හරි. කිනත් යන වෙලාවකට මේ නටන නාටකම් දැක්කා. ඒ කියන හැබැයි ඉස්සරහ පන්සලේ වැහෙනකොට මම ඇත්තට මම හිත දකින්නේ නැද්ද දන්නේ නැහැ. මමත් ඒ පන්සලේ ඒ කරන කියන දේවල්ට වැරදි තමයි මගේ හිත හොයන්නේ දැන්. ඕගහට වතුර දානකොට දානකොට මගේ හිත කියන මේ අපරාධයක් මේ මිනිස්සු කරන දේවල් එහෙම කියද? උදාරියට ඇස්සෙත් වතුර දානවා මිනිස්සු. උඩේ කියලා දැන් අන්න එතනදී ඔයාට හොඳ කමටහන දැක්ක නේද මේ පඬිතේ වෙන්නේ නැති. උඹ ඉතින් වතුරනේ දැම්මා. තාමත් උඹත් සසරනේ. කියලා අනිවාර්ය අනිවාර්යයෙන් හොයන්නේ. තමන්ගේ
එතනදී ඔයා දකින්න ඕන ඔයාගේ හිත මේ තමයි මේකට තමයි මමත් කියන්නේ කියලා. සකස් වීම කියන්නේ එහෙම සකස් වුනේ නැත්නම් ඉතින් වතුර දානවද දන්නේ නැහැ නේද? අන්න එතනදී අර ඒ කෑල්ල ගන්න පුළුවන් නම් එහෙම නේද? ඒ කියන්නේ වතුර දානවා කියලා සකස් වුනේ නැත්නම් කියන කෑල්ල අරගෙන ගලවලා එළියට ගන්නකො. ඇතුලේ කෑල්ල ගලවලා එළියට ගන්නකො. එතකොට මොකක්ද උතන තියෙන්නේ? නෑනේ. සෝවන් වෙන්න පුළුවන්. අන්න ඒකයි ගන්න. ඒක නිසා තමයි නිවන් දකින්න වෙන්නේ. ඒවත් එක දෙක ඉන්නේ. ඔව්. ඒතර අරයට එයාගේ එක දැක්කන නිසා එයා වතුර දානවා. ඔයාට ඔයාගේ එක දැක්කන නිසා වතුර දාන එක දැන් මේ දාන්න. නේද? අන්න එතකොට සියුම්ම බලන්න ඕනේ මේ කෑල්ල. ගැලුවොත් මොකද්ද තියෙන්නේ? ඕවෙන් තමයි මං ගමන ඉක්මන් කරගන්න. වතුර දානවා කියලා තරින්නේ ඔව්. නෑ ඉතින් මාසෝයක් තියෙන නේද? එතනින් ඒක ගැලවිලා යනකොට ඒක නැති වෙලා ඒ සිතුවිල්ල මං කිව්වේ. ඒ සිතුවිල්ල නැති වෙලා යනකොට ඕකේ ඇතුලේ මොකෙක්වත් නැහැ. එතන තමයි මම දැක්කා පවුනේ දැන. ඔව් අන්න ඒක දකින්න ඕනේ. ඒතකොට ඒක ඔයා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ කෑල්ල අයින් කරොත් එතන මොකෙක්වත් නැහැ නේ කියන එක. ඔයාට දැනෙන්න ඕන හොඳට මේක. ඒ කෑල්ල දැන් ඔයා හිතන මමෙක් වුණානේ නේද? පිස්සුද මන් දන්නේ වතුර දාන්නේ මේ මෝඩයක්. එහෙම එතනද දැන් මෙයා කරන්නේ නැහැ කියලා දැන් එයාලගේ වැරද්ද තමයි මෙයා දැන් ඒක බලන්නේ. ඔව් අර තමන් හුවා දක්මින් අනු කියලා දකින්නවා කියන එක සියුම් විදියට එන්නේ. ඔය ඉුවෙන් තමයි අපිට නිවන් දැන් අරක හොඳටම ඕලාරිකයි. ඔයාටත් දැන් ගැලවෙන්න දෙන්නේ අරකට ආමුණනවා ගිහිල්ලා මියා නේද හිත ඔයාගේ නෙමෙයිනේ. අන්න එතෙන්ට එන්න ඕනේ. හිත ඔයාගේ නෙමෙයි. ඒතර මෙයා සකස් වෙනවා අරකත් එක්ක දීග ගන්න. දීග කරනවා කියන්නේ එක්ක ගැටෙනවා. ඒකත් එක්ක යනවා. ඒකත් එක්ක බැඳෙනවා. ඒක ආයෙ කම්මලේ. මම කියන එක තේරෙනවද? සියුම්ම සියුම් වැඩ. ඒ වගේ හැම එකක්ම බලන්න ඕනේ. ඒකට මෙතන අර ප්‍රඥාව ඉතුරු වෙනවා නිහඬ බව. ප්‍රඥාව කියන්නේ නිහඬ බව. ඒක තමුන් එතකොට ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ එතන. මේ කියන තැන නේද ඉන්න ඕන කියලා කියන්නේ මේ කියලා. අන්න උදකලාව. උදකලාව. අර කයින් කරාම උදකලාව. සිතෙන් අයින් වුණු තැනයි උදකලාව. ඒක සකස් වුණු සිතනේ. ඒක අතහැරී තැනයි උදකලාව. එතන තමයි නිවන. ශුන්‍යකාරය. අන්න ශුන්‍යකාරය. හරි. ඔයාට ලේසි දැන් ඔයාට දැන් හැම පැත්තෙම කියලා තියෙන්නේ තාම හේනේ ගැහුවේ නැති කම. එන ගන්න එපා ඔකට. මුකුල්ලා යන්න. එන ගන්න මම හැම වෙලාවෙම කොහෙන් හරි නේ ඇවිලිලා ඉන්නවා. ඒතර මේ මම කියන කාරණාවල් එක ඒ කාරණාවල් ඇතුලේ තියෙන කාරණාවල් දකින්න දක්ෂ වෙන්න ඒ මම කියන ඒ කාරණාව ඇතුලේ තියෙන ලොකු කතන්දරයක් ඔයාට කරගන්න ඕන වැඩි වෙන්න ඕන වැඩි තියෙන්නේ එතන. ඒ විදිහට තමයි මේක යන්නේ. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් දැන් ඒ කුමුදු සාහෙන්න ෆයිට් එකක් දෙනවා. ඉතින් නේද? කතා කරන්න හිත ගමන් අපිට. මේකට. මේ මකරත් කතා වෙනවද? මේ දස්ති කියන මේකට වැඩ වැඩි. ඒක තමයි ඉතින් තමුගේ මේකයි බුදුහාමුදුරුගේ ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඔන්න අවශ්‍ය කරන මේ අවියායුධ ටික. ඡන්ද චිත්ත විරිය විමර්ශා. අවියායුධ ටික. ඕකේ අපිට මුලදිම වැනි මහන්සේ කියනකොට ඔය ආයුධ කියලාමයි මම නම් දාගෙන හිටියේ මේක. ඔව් ඒ ආයුධ හතර ඒ විදිහටම දාගත්තා. මොහත් කරගෙනම ඉන්නවා. දැක්කනේ අර ඡන්ද චිත්ත විරිය විමර්ශා වැඩ කරේ නෑ අර වතුර දාන එකට. විමර්ශා හිතේ තිබුණේ. එතකොට තේරෙන්නේ අනිත් ආයුධ තුන තමයි සිහියයි නුවණයි වීරයයි නේද?
එක විදියට බුදුහාමුදුරුවෝ මේක කිව්වා. ඒක දැන් ඔය සත්ත බොජ්ජංග කියන්නේත් එහෙමයි. එතනක් තියෙන්නේ නේද? මේ ගුණාංග තමයි මේ තමුන්ට ඔන්න ඕව දකින්න අවශ්‍ය කරන ගුණාංග ඒවා. ඒ කියන්නේ මෙයා අනුන්ගේ දේවල් හොයන හැටි දකින්න අවශ්‍ය කරන ගුණාංග. ඒ අනුන්ගේවම නෙමෙයි මෙයා ගන්න. ඉතින් මේ පැත්තෙන් ගන්න ඒවා නේ. නැත්තම් මෙයාට වැඩ නෑනේ. ඒකට ඒ හදාගන්න කතන්දර දකින්න පුළුවන් හැකියාව තමයි ඔය සප්තබොජ්ජංග කියලා කියන්නේ. බෝධි අංග. ඒ කියන්නේ මේ අවබෝධයට අවශ්‍ය කරන මේ අංග ගුණාංග. ඒව හරියට හරිනේ. ඒව නැති වුණාම තමයි ඉතින් අර අපි එළියට එක්ක ගනුදෙනුවකට යනවා නේද? ඒක දැන් තේරෙන්නේ මුනිවරේම තමයි මේක නම් කරොත් කියලානේ. අතුලාන්තේ මුනිවරේක් බවට පත් කරනවා. දොඩමළු වෙන්නේ නැහැ. ඒකට අර කතන්දර නැහැ. ඒව වෙනවා හැබැයි හරිද? ඒව නැති කරන්න බෑ. ඒව වෙනවා. නමුත් අපි මේ ඒවා දැකීම තුලින් අපේ අර ඒවට අනුබල දෙන තණ්හාව අපි නැති කරන්න මේ කරන්නේ මේ ව්‍යායාමය අපි. තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කිරීම තුලින් අපි මේ සංසාර ගමන නැති කරලා දාන එක. අරක වෙනවා. ඉතින් කොහොමත් ඒක වෙන එක වළක්වන්න බෑ. අපෝ ඇයි පිය ගහනකොට වෙලා ඉවරයි මෙයා. කොහෙන් අල්ලන්නද? හදලා ඉවරයි කතන්දරේ. ඒකත් බලන්න. උලක් කියලාම හිතන්නේ ඒක. ආත් ඉස්සර උලක්මයි කියලාමයි හිතුවේ අතන. ඒ උලට මොකද පාලියෙන් කියන්නේ? සල්ලේක සූත්‍රය නේද? උලක් ගඩක් කොහොමද තියෙන දාකෝ කියනවා. උලක් කියන්නේ මට ඉස්සර පාලි වචනේ හොඳට මතක තියාගෙන හිටියේ. දැන් මතක. මොකද ඒක මට හොඳට වැදුන එකක් නිසා. ඉනියම් ගුරු වල ඉතින් හරියට හරි. ඒ කතන්ද පංච උපාදාන ස්කන්ධය. ඒක පංච උපාදාන ස්කන්ධය ටික ටික තමයි තමන්ට පැහැදිලි වෙන්න පටන් ගන්නෙ. හැබැයි පළවෙනි අවස්ථාවේ ඉඳලාම තමන්ට ඒක පැහැදිලි කරමින් තමයි යන්නේ. මේක කාරණයක්වත් තමුන්ට මේ හැම එකක්ම ටච් වෙනවා මේ දැකීම තුලින්. මේ හැම කාරණයක්ම තමුන්ට ඒ සිත ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව තුළ තමුන්ට අවබෝධ වෙනවා. හැම සිතුවිලි ස්වභාවය. අරමුණේ උදාන නැතිනේ අර දැල්ලයි ආලෝකය වගේ තමයි තණ්හා ප්‍රහාණය වීම තුළ යථාභූතය අවබෝධ වීමත් විද්‍යාව පහළ වීම තුළ තණ්හාව ඇතිවීමේ සම්භාවිතාව අඩු වීම දෙපැත්තටම වෙනවා. ඒ හැම අවස්ථාව විද්‍යාව පහළ දැන් සිත දැකීම තුලින් සම්මා දිට්ඨිය තුලින් තමුන්ට දැන් අපි මෙහෙම ගමු සිතුවිලි ස්වභාවයෙන් තරහ සිතක් ආවා කියලා දැකීම තුල විද්‍යාව. සිත සෑහළු යාලුකම. තරහ සිත දැක්කේ නැත්නම් අඳුරුයි. එතන නේද? තරහ සිත දැක්කේ නැත්නම් ඒක දිගින් දිගට ගිහිල්ලා එතන අඳුරක් නේද? අඳුරක් කියන්නේ මේ එතන නොසන්සුන් නේද? එතන පීඩාකාරී දුකයි. එතන දුකට මේ අඳුර කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. හරි මේ අඳුරුයි එතන. අන්ධකාරයි. පේන්නේ නැණි යථාර්ථය ඒක. එතකොට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ එකම වෙලාවේ. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනවා. තණ්හාව දුරු වෙනකොට ප්‍රඥාව පහළ වෙනවා. කෙලෙස් දුරු වෙනවා. භවය නැති වෙන උපාදානයේ ලිහිල් වෙනවා. භවය නැති වෙනවා. ජාතියට යන වේගය ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ තුලින් ජරා ව්‍යාධි මරණ නැති වෙනවා. දුක නැති වෙනවා. එකම ක්‍රමවේදය, එකම සමීකරණය තමයි අවසානයේ දක්වාම යන්න තියෙන්නේ. ඒකට ඔයගලන්ට දැන් ක්‍රමක්‍රමයෙන් තමන්ට තේරුම් යන්න ඕන තමුන්ගේ ස්වභාවයන් කොයිතරම් දුරට දැන් දියුණුද කියන එක. තමන්ගේ ස්වභාවයන් වල දියුණුව තමයි තමුන්ට පේන්නේ. හරි? දියුණුව කියලා කියන්නේ අකුසල ස්වභාවයන් දැන්. සිතේ අර චංචල ස්වභාවයන්. සිතේ අර පීඩාකාරී ස්වභාවය. එතකොට අර හැම වෙලාවෙම අර නිකන් අනුන්ගේ වැරදි දකින්න අර එහෙම ස්වභාවය.
විවේචන වලට යන ස්වභාවය. ඒවා අඩුවීම ඒවා ඉන්නේ වැඩියෙන්ම අපිට නේද? දැන් මොකද මේ පහ හරහා එන්නේ ඒවත් එක්ක අපි විවේචන වලට යනකොට අපිට අපේ විදර්ශනාව වහන මෙතනදී. අපේ මෝහය එතනදී දියුණු වෙනවා. එතකොට ඒ වගේ ස්වභාවයන් සෑහෙන්න අඩු වෙනවා. විවේචනය කරන්න හිතනකොටම මතක් වෙනවා අනුන් ගැන මේ තමයි කියන්නේ. ඒ කියන්නේ ඒක දකින්නවනේ. දකින්න. එතකොටම දෙනවා අනුන්ග දෙයක් කියලාමයි අපිට ඒක වචනේ කතා කරන්නේ. ඒ වගේ දේවල් ආදාන නැහැ මේක කියන එක. එනවා නේද? එතකොට අන්න එතනදිම තමුන් නිදහස් වුණා නේද? තමුන්ගේ මමත්වයෙන්නේ නිදහස් වුණේ එතන නේද? කාගෙන්වත් නිදහස් වුණා නෙමෙයි තමුන්ගේ සිතෙන්නේ නිදහස් වුණේ එතනනේ. එතන බාහිර ලෝකයේත් එක්ක මෙයා ගනුදෙනු කරන්නේ යන්න හදන එක තමයි වැළක්ුනේ නේද? එතකොට මෙයාට වැඩ නැහැ නේද? එතන යා නැති වෙලා යනවා. මෙයා හැම වෙලාවෙම හැදෙන්නේ එළියත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒවා දිනු වෙන තමන්ට එතකොට අන්න අර මුනිභාවය කියන අර නිහඬ බව කියන එක වැඩි වෙනවා. ඒ කාල සීමාව වැඩි වෙනවා. ඒත් ඇතුලෙන් ගැටි නෙමෙයි. කෙනෙක් ඉතින් පුරා ආයන කතා කරන්න ඕනේ මේව කතා කරුත් නිකම් මේමයි හරක. එහෙම කියලා නෙමෙයි. ඉබේම අර ඒක නිසා නිහඬව ඉන්න තමයි ගොඩක් කැමති. ඔව්. ඒකට යනකොට මේ නිහඬ වෙන්න ඕනේ කියන එක සිත ඇතුළෙන්ම කියනවා. එතකොට දැන් 100ක් කාරණාව උතින් 99ක්ම මේ නිහඬව ඉඳලා එකක් එළියට යන්න පුළුවන් නේද? නමුත් ඒක හොඳට ඒක පැහැදිලිව තේරෙනවා මම 99ක්ම නිහඬව හිටියනේ එතන වටිනව නේද? අර එකක් පැන්න වුණා. ඒකත් පනින්නේ නැති තැනට යන්න පුළුවන් වෙන්නේ ඒක පැන්න බව තමයි තේරුණොත් විතරයි. හැමදේම තේරුම් ගියොත් තමයි අපි එතනින් අපිට මේ රැකවරණයක් ලැබෙන්නේ. අපි ඒක තේරුම් නොගන්නා තාක්කල් අපිට ඒකෙන් අපි ගැලවෙන්නේ නැහැ. තේරුම් යන්න ඕනේ. එතන වැරදි කියලා, එතන අන්තේ කියලා තේරුම් යන්න ඕන. අන්න ඒක තමයි මෙතන ලොකුම මේ ප්‍රශ්නේ දැන් අවබෝධ කරගන්න තැනට එන්න නම් හැම වෙලාවෙම ඒක දකින්න ඕන. දකින්න කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ වැරද්ද දකින්න. අන්තිකට හිත යනවා කියන එක දකින්න. අමාරු නැහැ ඇත්තටම මේක හරියම සුන්දරයි කරගෙන යනකොට දිගින් දිගට විදර්ශනාව කරන කාලෙදී හරිම සුන්දරයි මේ අතහරින්න හිතෙන්නෙම නැහැ. නේද? දිගට කරගෙන ඒක යන්න. ඒක දැන් අතහැරෙන්නේ නැහැ. ඔව් අතහැරෙන්නේ නැහැ ඒක. ජීවත් වෙන්න මේක. ඒක දැන් තමයි අර ජීවත් වෙනවා කියන්නේ ඉතින් දැන් ඒකට තේරෙනවා හොඳට. බාග්ගට අතහැරිලාද? අතේ අල්ලගෙන. වේගය වැඩි වෙනවා තවත් දක්කේ. මොනවද දැක්කේ? සිතේ ස්වභාවය සිතේ තියෙන කෙලෙස් පිටකඩි එක්කම සිතේ ස්වභාවය දක්වන එක ඒක අර වෙනදට වැඩි විකෘතිය වෙනවා. දැන් මේ වේගයත් එක්ක බලන්න ඕන විදර්ශනාවත් වේගවත්ද කියලා. මම ඒකට හරි ඉතන නිදහස් බව සිතේ හිස් බව ඒවත් දක්වන. ඒකට එතන මේ කෙලෙස් ස්වභාවය එන්නේ නඩු වෙනවා කියන එක දක්වනවා. ඔලේ කියපටි ඔක්කොම දක්වන්නේ මේ සිතේ ස්වභාවය ඒ කියපු දේවල් ඔක්කොම තියෙනවා. ඔව් ඒ දේවල් එක ඊට පස්සේ එදිනෙදා මේ මොහොතේ සකස් වෙන සිතේ කොතරම් දුරට උපාදානය වෙනවාද කියන එක තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. එතන ඒක යනුම නම් අර දැන් තමුන්ට ඥානයන්ගෙන් පෙන්නන කාරණාව තමුන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න නම් තමුන්ගේ විදර්ශනාව තුළ තමුන් සිතේ ස්වභාවය දැකීමේ හැකියාවත් දියුණු වෙන්න ඕනේ ඒ ප්‍රමාණයට. සමහරලාට ඉතින් ඒ කෙලෙස් එක්කම යන වෙලාවල් තියෙනවා. ඒලාට අර ඔක්කොම එකපාරට ටිකක් ඔඩු දෙකිනකොට ඔඩුගේ දුක දෙයක් බිමට වැටෙනවා කි ඔක්කොම ආනෙවේ නිෂ්ඵල දෙයක් පැටලලා ගියා කියන්නේ එහෙම එකක් දැක්කේ. තමයි විදර්ශනාවේ තමුන්ගේ දියුණුව තමුට මේ පෙන්눔 කරන්නේ.
දෙකක් තියෙනවා. එකක් ඥානයන්ගෙන් පෙන්නනවා තමුන්ට හැම වෙලාවෙම ස්වභාවය. ඊගාවට විදර්ශනාව තුළින් තමුන් සිතේ ස්වභාවය කොයිතරම් දුරට උපාදානය වෙනවද, කොයිතරම් දුරට ඒවා තුළ පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවද කියන එක ගැනත් බලන්න. එතනදී යම් සිතුවිලි ස්වභාවයක් තුළ තමුන් රැඳිලා ඉන්න වෙලාව කොච්චරද, එතන පීඩාකාරී වෙනකන් ඉන්නවද, එතන නිකන් විසඳුමක් නැතුව නිකන් අන්ධ භූත වෙලා වගේ ඉන්න ස්වභාවයන් තියෙනවද ඒක බලන්න. ඒකට පටස් ගාලා එතනින් ඒ ආයේ තියෙනකොට මම ටග එනවා මේ උපාදානෙ වෙනා නේ මං ඉන්නේ කියන එක ඒක දැක්ක ගමන්ම නැති වෙලා යනවා. ඔව් අන්න ඒක තමයි වෙන්නේ. නිහඬ තාවය තමයි. එතන ඒක තමයි අපි මේ අපිට මේ ඕන කරන ස්වභාවය. ප්‍රශ්නේ ඇතුලේ ඉන්න තාක්කල්ම අපි ඒක උපාදාන වෙවි තියලා තියෙන දැක්ක ගමන්ම අමුතු සහනයක් දැනෙනවා ඒ අවස්ථාවේ. ඒ සම්මාදිට්ඨිය කියන්නේ නිහඬ බව කියන එකමත් ඔප්පු වෙනවා ඒක. හරියට මේක පැහැදිලි එතන. ඒක තමයි නිහඬ බව කියන්නේ සම්මාදිට්ඨිය කියන එක. අපේ කෙලෙසට පැටලෙන එක දැක්වීම තුලින් එතන ඇති වෙන නිහඬ බව තමයි එතන සම්මාදිට්ඨිය කියන එකම පැහැදිලි වෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ නේද? එතන එහාට හිස් බව. අකුසලයක් නැහැ. අකුසල කරන්න කෙනෙක් නැහැ. එන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එතන කුසලයයි නිහඬ බව කියන්නේ ප්‍රඥාවයි නිහඬ බව කියන්නේ ඔක්කොම තේරෙනවා දැනෙනවා. එතකොට චිත්ත දමනය කියන්නේ මේකමයි කියලා නේද? සිත දමනය වුණා. සිත දමනය නොවන තාක්කල් තමයි මේ කෙනෙක් විලා සසරේ යන ස්වභාවයක් හදන්නේ කියන එක. මමත්වය ගොඩනැගෙන්නේ. මේ ස්වභාවය තුළින් මමත්වයක් ගොඩනැගෙන්නේ. එතකොට කර්ම කරන්නේ විපාක විඳින්නේ කියන ස්වභාවයකට යනවා. සම්පූර්ණ චිත්ත ස්වභාවය. කතා කරන්නේ නිවන කියලා කියන්නේ මේ චිත්ත ස්වභාවයෙන් නිදහස් වීම කියන එක එච්චරයි. ඒ මොකුත් නැහැ. ඒකම තමයි මේ අමාරුව දැන් මම ඊට පස්සේ ඒ ලෝකය කියන එකත් අර සකස් වුණ හැටි එතෙන්දී අර නිහඬ භාවය තුළ ඒකත් දකින්නවා. ඒ ලෝකය නැති වුණා. ඒ සිතුවිල්ලත් එක්කම ලෝකය හටගත්තා. සිතුවිල්ල දැක්ක තැන ලෝකේ නැති වුණා. ඇති වුණු එකක් දැක්ක, නැති වුණු එකක් දැක්ක. දැන් මම වෙනමයි නැතුව යනමයි ඒ දෙකක් පීඩාව තිබුණා, පීඩාව තුල මම නේද? පීඩා මම නැතිනා කියන්නේ එනවා යනවා. සම්පූර්ණයෙන්ම නිහඬ ස්වභාවයකට කියන්නේ. නිහඬ බවට තමයි මේ නිවන කියලා කියන්නේ. නිහඬ භාවය තුළ මම නැති බව හොඳටම පැහැදිලි. එතන සියුම් භාවයක් තියෙන සුවයි. සුවයි කියන්නත් නේ මොකක්වත් නැති බවක්. අන්න සරි. සුවයි කිව්වොත් නිකන් එතන ඉන්නවා වගේ. එතන කෙනෙක් ඉන්නවා වගේ. මුකුත් නැහැ. මුකුත් නැහැ. නැහැ කියන්නේ. දැන් මට හැම වෙලාවෙම මම දකින්න දැත්තම බුදුහාමුදුරුවෝ කිව්වනේ හරිම උත්තරේ දුන්නේ බුදුහාමුදුරුවෝ තමයි. බුදුහාමුදුරුවෝ ඔබ සතුටින්ද? ඇයි මොනවද ලැබුණාද? එහෙනම් ඔබ ආසි දුකෙන්ද? ඇයි මොනවද ලැබුණාද? අන්න එතනමයි මට හැම වෙලාවෙම වෙන්නේ. අන්නේ ස්වභාවය. ඒක. උත්තරයක් දෙන්න බෑ. එතන තමයි හැම වෙලාවෙම ඔයගොල්ලෝ ඔය එන ප්‍රශ්න වලින් අයින් වෙනවා කියන්නේ එතන. එතකොට එතන කාටවත් අහන්න ඇවිල්ලා පුතින් ඔයගෙන් ඔය සතුටින්ද දැන් ඉන්නේ කියලා. ඇයි මොනවද ලැබුණාද? එනවා දුකෙන්ද? ඇයි මට මොනවද ලැබුණාද? මොකුත් ලැබිලා නැහැ. එතකොට එතන කියන්න මොකුත් දෙයක් නැහැ. අන්න නිහඬ බවනේ. ඒ දෙක අතරමැද කියන්න කිසිම දෙයක් නැහැ. අයිතිකාරී කුත් එතන තමයි ඔයාලා ස්පර්ශ කරන්නේ. ශූන්‍යතා. ඒක චිත්තානුස්සභාවය. විපස්සනාව නෙමෙයි. නෑ චිත්තානුපස්සනාව නෙමෙයි ඒක. නෑ. අන්න ඒක වැරදිලා. චිත්තානුපස්සනාව කියන්නේ අපේ ගමන යන එක. හරි?
චිත්තානුපස්සනාව කියන්නේ මේ අපේ මේ තණ්හා උපාදාන ස්වභාවය වැඩ කරන ස්වභාවය අපි දකිමින් ඉන්න එක. අරක කියන්නේ මුළු ඔක්කොම නැති කරලා දැම්මට පස්සේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ අපි චිත්තානුපස්සනාව තුලත් අපි කරන්නේ ඒක. ධම්මානුපස්සනාව තුලත් අපි ඒක කරන්නේ. වේදනානුපස්සනාව තුලත් ඒක. කායානුපස්සනාව තුලත් ඒක. ඒකේ වෙනස තියෙනවා නම් දැන ධම්මානුපස්සනාව සුවේ ඒ කියන්නේ අවබෝධයේ වෙනසක් තියෙනවා. ප්‍රඥාවේ වෙනසක් තියෙනවා. මෙතනදී නිවනම ස්පර්ශ වුණා නමුත් මෙතනටම ඇවිල්ලානේ දුකක් ඇවිල්ලා වෙලානේ වෙන්නේ. කෙලස් එක්ක ඌලාරික කෙලස් වලින් අමාරුවෙන් ගැලවිලා අන්න පොඩ්ඩක් බැලුව මුංචියට යාන්තම් දැක්ක අම්මෝ මේක තමයි මේ කියන්නේ කියලා. ඔව් ආයෙත් ඒක වැහුණා. ඊට පස්සේ ගාට යනවා මෙහෙම යනවා ආයෙත් යනවා ක්‍රියාවේ සකස් වීම කියන එක තමයි අනුපස්සනාව. ඔව් අන්න හරි. ඒක චිත්තානුපස්සනාව තුල මේ ධම්මානුපස්සනාවට වඩා වෙලාවක් අරක තේරෙනවා. දැන් ඔයා ඒක තමයි ඒ කියන්නේ. ඔයාට ඊට වඩා ටිකක් තේරෙනවා. ඔව් දවසේ දැන් තේරෙනවද දැන් අර ගණන් කරන්න පුළුවන් ගානට මේක අන්න මෙතන වැදුනට ගාන කියන්නත් පුළුවන් ගාන කියන්න පුළුවන් ගානට මං හිටියා මෙන්න මෙතන මට දුක දැනුණා මේ සිතුවිලි අද මට මෙච්චර සිතුවිලි ආවා ඒක පවා කියන්න පුළුවන් මං අද මෙච්චර සිතුවිලි ප්‍රමාණයක් තුල මම මේක දැක්කා අද මට මෙච්චර සිතුවිලිනේ ආවේ ඇයි අපි දැන් මේක හොඳටම ගවේෂණය කරගෙන ඉන්නේ අනේ එච්චරට හැකියාවක් ලැබෙනවා එන්න ඒ හැකියාව දියුණු වෙනවා චිත්තානුපස්සනාවට වඩා වේගවත් මේ හොඳට දකින්න වේදනානුපස්සනාට ගියාම. මොකද ඒක අනාගාමී ස්වභාවයනේ. එතනදී දකින්න ස්වභාවය ඒ වේලාව අතිශයින් වැඩි. එතන ශූන්‍යතාවයේ ඉන්න වේලාව. මොකද දැන් අර ලෝභ දේශයත් නැහැනේ සම්පූර්ණයෙන්ම නැසලානේ. එතකොට එයාගේ මෙතන රැඳි අවකාශය ඒ රැඳි හුදකලා ස්වභාවයේ තියෙන කාල සීමාව වැඩි. ඒ අපිට පේන ස්වභාවය තව පුළුල් වෙනවා. දැන් සමහර දවසේ සමහර වෙලාවලට හොඳට ඕපන් තියෙනවා. සමහරක් වෙලාවට බැහැලම යනවා නේද? ඒක තමයි මම අර සමහර වෙලාවට මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනම අර ප්‍රඥාව එන්නෙම හිතන්නටම යනවා. ඔව් ඒක හරි. ඒ තැන්වලදී මෝහය වැඩි වෙනවා විතරදී. ඒ එළියට යන්නේ නැහැ අදහසකුත් නැහැ අරමුණකුත් නැහැ මොකක්ද කියලා හොයාගන්නත් බෑ. ඒවලට ඇතුලේ පොඩි නොසන්සුනයක් හරි නැති ගතිය. නොසන්සුන් ගතිය අඳුරු ස්වභාවයක්. ඒ කියන්නේ අවිද්‍යාව විතර නේද? ඒ කියන්නේ යථාර්ථය පේන්නේ නැහැ. මූසලකමක් නේ අර අඳුරු මූසල අඳුරක් තියෙන්නේ අර වහින්න නැතුව ඒක වගේ මූසල අඳුරු ආර්ය අඳුරුයි අද කියලා කියන්නේ අපි නේද? අන්න ඒ වගේ. ඒ වගේම හොඳ ඕපන් වෙච්ච වෙලාවලුත් තියෙනවා. මේ hina වෙච්ච ගමයි අදහසකුත් නැහැ ඒනට hina දිගට ඒකම හරි සහැල්ලු අදහසක් නැහැ මිමිනිලි නැහැ එහෙම වෙලාවල් ගොඩක් වෙලා තියෙන වෙලාවල් තියෙනවා ඒ හැම ස්වභාවයක් තුලදීම තමුන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මේ ස්වභාවය තේරුම් ගන්න ඕන තමුන් මෙහෙම ස්වභාවයකුත් තියෙනවා මෙහෙම ස්වභාවයකුත් තියෙනවා කියන්නේ ඒව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ කියන්නේ මනසේ ස්වභාවයනේ එතකොට මේ විදර්ශනාව කරගෙන යද්දි පවතින ස්වභාවයන්නේ තාම කෙලස් හරින් මෙහින් ඇවිල්ලා ඉබිකම් කරනකොට අර වගේ මූසල ස්වභාවයන් තියෙනවා. එවැනි කෙලස් ස්වභාවයක් එවැනි පංච උපාදානස්කන්ධය සකස් වෙලා උලක් ඇවිල්ලා ඇමිනිලා නැති ස්වභාව වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට බොහොම සුවයක් වුණා. හැබැයි ඒක මම අත්දැකපු දෙයක් තමයි. එහෙම මං හිතන පුට්ටමට අග්ගාලා මෙන්න ඇවිල්ලා සිතුවිල්ලක් මූසල සිතුවිල්ලක් එනවා. ඒ කාලේ ඒ මමත් උහුම කරනකොට මට ලොකු කාලේ පාරස්සයක් එනවා මුකුත් මම අර මූද නිකන් අර රැලි ගහ තිබුණු මූද මෙහෙම එකපාරට නිශ්චල වුණා වගේ තියෙන. ඒකට ඒක දිහා බලන මුකුත් නැහැ කියනකොටම මෙන්න ආව තව එකක්. රැල්ලක් එනටක් ගාලා. එතනදි මම ඒ දකින්න ඉක්මත් වෙනවා මේක මේ එකක් මේක. ඇත්තටම මේක මහා සාගරය වගේ තමයි නේද? අර රැලි ගහන ස්වභාවය නේද? සමහර රැලි අහසටම ගිහිල්ලා නේද මේ අපහු මේ වෙලා යන ඒ වගේ වෙනවනේ මේකේ නේද සමහර සිතුවිලි සකස් වෙන සිතුවිලි යන්නෙම නෑ ඒක යන්න පුළුවන් උපරිමයටම යනව නේද මෙහෙම තියෙන චිත්ත ස්වභාවය මෙහෙම ගිහිල්ලා උඩටම ගිහිල්ලා පුළුවන් තරම් මේ චංචල කරන වෙලාවල් තියෙනවා නේද
පස්සේ චංචල ස්වභාවයක් හැල හැපිලි වෙන ස්වභාවයක් තියෙනවා. විසඳුමක් නැහැ. ඔහි හැපි තියෙනවා. අතහැර ගන්නත් බෑ. ඒ වගේ වෙන වෙලාවලුත් තියෙනවා. ඒවට එහෙම මේ ඕන එකක් කරගන්න කියලා ඉතල මොකද බලාගෙනනේ ඉන්නේ. ඒක මේක තමයි මෙන්න නම් එකම විසින් ඕන එකක් කරගෙන ඕන එකක් වුණාවේ කියලා දැක්කම මොකුත් නැහැ. ඔව් ටික වෙලාවක් ඉඳලා ඒක ඉන්නවා මේ යටපත් වෙලා යනවා ඒ වගේ ඒවට එක විදිහෙන් මේ ප්‍රතිචාර දක්වන්න ඕන ප්‍රඥාවෙන්. තේරුණාද? ඔය විදිහට තමයි අතටම විදර්ශනාව කරන්න තියෙන්නේ අපිට. ඒකේ ගැඹුරු ස්වභාවයන් තමයි දැන් බද්දට වැරදුණු තැනක් තමයි දැන් ඒක ගොඩක් හොඳයි නේද? එයා දැන් එතන ඒක චිත්තානුපස්සනාව කියන්නේ මේ අපිට සිතේ පෙනෙන තැන කියන එකයි. හරිද? ධම්මානුපස්සනාව කියන්නේ අපිට හිතේ පේන තැන. ඒ කියන්නේ අපිට දැන් ඉස්සෙල්ලාම පේන තැන තමයි දුක කියන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය දුක කියන ස්වභාවය දුක කියන්නේ මේ අඬන දුකක් ගැන නෙමෙයි. මේ හිත චංචල වෙන ස්වභාවය. එතකොට දැන් ඔයා ඒක දැක්කේ නැහනේ නේද? දැන් අර හොඳ ඔයගෙම කියන එක හොඳයි ඇත්තටම කුමුදුනේ. අපිට ඒක හොඳ උදාහරණ. දැන් ඒ එතනදී ඔයාගේ හිත දැක්කේ නැහැ එතනදී නේද? ඔයා දැක්කේ හිතෙන් පෙන්නන දේ තුල ඔයා අන්තවාදී වුණා. ඒක දැක්කේ නැහැ. ඒක දැක්කේ නැත්තේ ඔයාගේ ඒ වෙලාවේ අර ධම්මානුපස්සනාව ක්‍රියාත්මක වුණේ නැහැ එතනදී. ඒ කියන්නේ ඔයා සිත දැකීමේ දකින්න ඕන දේ දැක්කේ. ඔව් ඇතුලේ ඔයාගේ මම හැදුන හැටි ඔයා දැක්කේ නැහැ. ඒකෝට ඒ දැකීම තමයි අවශ්‍ය කරන්නේ ඔයාට උඩට යන්න නම්. සකස් වුණු බව. ඔව් එතනදී ඔයා ඒ සකස් වුණු ඒ ස්වභාවය එතන පේන ස්වභාවය දැක්කේ නැහැ. එතකොට අනිත් අය ඊට එහාට ගියපු අය ඒ එහා තැන්වලදී ඒක දකින්න ඕනේ. තමුන් එතනදී. තමුන් දකින්න දේවල්. ඒකයි මම කිව්වේ මෙතනදී මේ අපිට මේ සියලුම කාරණා මේ එක සැරේ අවබෝධ වෙන්නේ නැහැ. දැන් මෙතනදී දැන් බද්රට දැන් ඒ අදහස ආවේ. එතකොට එයා දැක්ක ස්වභාවය තමයි එතන නේද? ඉතින් ඒක නිවැරදි කරගන්න තරම් ඥානයක් නැහැ. එතකොට චිත්තානුපස්සනාව කියන්නේ මේ ඒක නම් එතකොට කායානුපස්සනාව කියන්නේ මොකක්ද? එතකොට වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද? එතකොට හතරක් තියෙන්නේ ඇයි එහෙනම්? එතකොට මම මේක දැක්කයි කියන්නේ එතකොට මෙතන ඉවරද මේක? නැහැ නේද? එතකොට ඒවා පෙන්නන ඥානයන් තාම නෑ ඒවා. හරි? ඒකයි මම කියන්නේ මේකේ තාම යන්න ඕන අපි. තාම අපි ඉන්නේ චිත්තානුපස්සනාව කියන ස්වභාවය තුල. දැන් සෝතාපට්ටි ඵලයට වඩා ඉදිරියෙන් ඉන්නේ. දැන් ඉදිරියෙන් ඉන්නේ. නමුත් ඒකත් ඔයාලා දකින්න ඕන ඔයාලගේ විදර්ශනාව තුලින්. ඔයගලන්ගේ ඥානයන්ගෙන් පෙන්නන ස්වභාවය නෙමේ හරියටම ඉන්න තැන මොකද්ද? විදර්ශනාවලදී. සිත සකස් වීමේ දැකීම තුල එතන ඇලෙන ගැටෙන මුලාවන ස්වභාවය තුල තමයි ඔයගලන්ගේ දිනුම තියෙන්නේ. කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙච්ච තැන අර ඥාණයෙන් පෙන්වන්නට අඩුයි. ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. ඥාණය ඉස්සරහින් තියෙනවා. තමයි තමුත් ඉන්නේ තාම. පෙතන ඉන්නේ තාම මෙන්න මේ මොකටද අහුවෙලා එන්න බෑ ඔතෙන්ට. මෙතන තාම එකක් තියෙනවා. ඔව් හරි. අන්න එතන. ඉතින් අතෙන්ට යන්න නම් මේක අතාරින්න එපා. පෙන්නනවා උඹට මෙන්න මෙතන මෙහෙමයි කියලා. ඒ උනට යන්න විදියක් නැහැ. මෙහි අහුවෙලා උපාදානයකට. ඒකයි බලන්න ඕන හැම වෙලාවෙම එතකොට. සිතේ ඒ පෙන්නන ස්වභාවයන් අරහත් ස්වභාවය හැම වෙලාවෙම අපිට පෙන්නනවා. නිශ්චල ස්වභාවය පෙන්නනවා හැම වෙලාවෙම අපිට. නමුත් ඒ ස්වභාවයන් තුල අඩු වැඩි වශයෙන්. නමුත් අපි හිර වෙලා ඉන්න තැන ඒකනේ මේ අස්සනා හතරක් දුන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට මාර්ගඵල හතරක් කිව්වේ ඒකනේ. තව ගොඩක් තියෙනවා දේවල් අවබෝධ වෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න ගොඩක් දේවල් තියෙනවා. තමුගේ කෙලෙස් ස්වභාවය තුළ ප්‍රත්‍යක්ෂ කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔයගලන්ට මේ හැම වෙලාවෙම ඔයාලා බලන්න ඕන මේ
කවුරු මොනවා කිව්වත් තමුන්ගේ හිතේ ඇති වෙන ස්වභාවය මොකක්ද කියලා මම කියන එකට විතරක් නෙමෙයි කවුරු කිව්වත් දැන් ඔයාලා දෙන්න අතර කතා කරනකොට උනත් ඔයාගේ එකට ගැටෙනවා නම් ඔයා ඒකට ඇලෙනවා නම් එතන දකින්න ඕනේ ඒක නේද එතකොට අන්න අර එතනයි අපි අර යාළුත් නැති තරහත් නැති තැනට එන්න පුළුවන් යාළුත් නැති තරහත් නැති තැන තමයි උතුම්ම තැන අපි ඉන්නේ යාළු තැනද කොතනද අපි ඉන්න උත්සාහ කරන්නේ කොතනද යාළු තැන ඉන්නනේ එතන නෙමෙයි අපි ප්ලේස් එක යාළුත් නැති තරහත් නැති තැන සිදුම වැඩක් යාළු තැනින් අයින් වෙන්න කියලා තරහ තැනට වැටෙන්න බෑ ඔව් ඒකෙන් කියන්නේ තරහ තැන නෙමෙයි දැන් මම හැන්දාම කියනෝනේ මාත් එක තරහ වුණත් එකයි මට යාළු වුණත් එකයි ඒ කියන්නේ ආයේ එතන තමයි සාදා තැන. යාළු තැන ඉන්න එපා. තරහ තැනින් ගිහිල්ලා මම යාළු තැන ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක විශේෂත්වයක් ඇදෙන්නේ නෙමෙයි. විශේෂත්වයක් ඇදෙනවා කියන්නේ ඒ අන්තේ යන්න වෙන්නේ නැහැ. ඒකනේ මම ඉතින් කට හොදලා වගේම කියන්නේ. මට යාළු වෙනත් එක තරහ වුණත් එක. අනිත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට මොකද්ද වෙන්නේ කියලා ඔයා බලන්න ඕන. මමත් එතන ඉන්න ඕනේ කියලා. අන්න එතෙන්ට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් එතන නම් ඉතින් මමත් එතෙන්ට බෑ. හරි මට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එන්නේ නැතුව ඉන්න එකද? නෑ. වෙනදටත් වඩා වැඩි. එන්නේ නැතුව ඉන්නේ ගැටිච්ච එක. මහත් ඉන්නෝ එහෙම කියලා එයා ගැටිලා යන්නේ මමත් එහෙම ඉන්නවා කියලා. එයා හිතුවේ එන්නේ නැතුව ඉන්න එක තමයි මේ කියන වැත්තේ. ඒ මේ කියන දෙන්නෙකුට උඩා නෙමේ. ලොකු තනතුරු දරපු දෙන්නෙක්. එතන නෙමේ හරි අමුතුයි මෙයා. මෙයා විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්නත් එපා. ඒ පයිගෝ මට මම කරගෙන යනවා. එහෙම හිතුනට මම ගෙදර ඉඳන් කරගෙන යනවා කියලා. අර ඒ ගැටිලා නේ. අනේ වෙලාවම හිත දැක්කම නේද දැන් ඒ සිතුවිල්ලක් කියන එක තේරුම් ගත්තා. එතන අපි මේ කතා කරන්නේ සිතේ ස්වභාවයක් ගැන විතරයි. ඒ ස්වභාවයක් ගැන තමයි මේ අපි මේ අතහරිනවා කියන කාරණාව තුල සිද්ධ වෙන්න ඕනේ කියන එක කියන්නේ. එකමාර. වලිය අපේ ටිකක් මොනවද කියන්නේ? පිඟන් පොතනවා